තෙරුවන් සරණයි හැම දිනාටම. අපි අදත් අපේ සුපුරුදු භාවනා කමඨහන් සාකච්ඡාවටයි යොමු වී සිටින්නේ. අපි අදත් බලාපොරොත්තු වෙනවා යොදාගත් කාල වේලාව තුළ මේ කාර්ය කරගෙන යන්න. අද විවාහාර වර්ෂයෙන් 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේ 15 වෙනිදා සුපුරුදු ආකාරයෙන් අපේ හමුව අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අදත් අපේ ධම් සභාවට ඒ ආකාරයෙන්ම අපේ කල්යාණ මිත්‍රයන් සම්බන්ධ වී සිටිනවා. මේ උතුම් අවස්ථාවට සියලු දෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි මේ භාවනා කමඨහන් සාකච්ඡාවේදී හෙවත් මේ භාවනා පුහුණුවේදී අපි පළමුව භාවනාව පිළිබඳ යම් අදහසක් අපි ඉදිරිපත් කරගන්නවා. ඇත්තටම අපි දැනටමත් භාවනාව පිළිබඳව සෑහෙන අවබෝධයකින් ඒ වගේම ප්‍රමාණවත් තරම් පුහුණුවකින් කටයුතු කරන පිරිසක්. කොහොම වුණත් අපි භාවනාව පිළිබඳ මූලික අදහසක් පළමුවෙන් ඇති කරගෙන අපි අදාළ කමඨහන් වලට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට භාවනා කියන්නේ දැන් අපි දන්නවා නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමට උවමනා කරන කුසලතා වර්ධනය කර ගැනීමයි. එය මූලික අංශ 3කින් පැහැදිලි වෙනවා අපේ ධර්මයේ. ප්‍රඥා, සීල, සමාධි වශයෙන් මෙහි මූලික පදනම සකස් වෙන්නේ ඇත්තටම ප්‍රඥා මාර්ගයෙන්. අපි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාර කරලා ඒ වගේම ඇතැම් විට ධම්මානුධම්ම ප්‍රතිපත්තියටත් පැමිණිලා අපි මේ ප්‍රතිපත්ති මාර්ගයේ පිළිබඳ යම් ආකාරයක අවබෝධයක් ඇති කරගන්නවා. ඒ කියන්නේ තවත් විදිහක කිව්වොත් මේ චතුසත්‍ය ධර්ම පිළිබඳ අවබෝධයක් අපි ඇති කරගන්නවා. ජීවිතයේ පවතින নানা ප්‍රකාර විදිහේ දුෂ්කරතා අපි ඒකට දුක්ඛ කියනවා pāli භාෂාවෙන්. ඒ වගේම ඊට හේතු මොනවාද? එයින් මිදීම යනු කුමක්ද? ඒ සඳහා ප්‍රතිපදා මාර්ගයේ ප්‍රතිපත්තිය පටිපදාව කුමක්ද කියලා මේ විදිහට අපි චතුසත්‍ය අවබෝධ කර ගැනීම තමයි ඇත්තටම ප්‍රඥා මාර්ගයේ මූලික ලක්ෂණය වෙන්නේ. ඉතින් අපි මේ ප්‍රඥා මාර්ගය තුළ ඒ ස්වභාවය නැත්නම් ඒ ප්‍රතිපත්තිය අපි ඉදිරියට අරන් තිබෙනවා. දුකින් මිදීම සඳහා අප විසින් අනුගමනය කළ යුතු, වැඩි යුතු, භාවිත කළ යුතු මාර්ගය කුමක්ද කියන කාරණ. ඉතින් ඒ ස්වභාවයයි අපි මේ අවබෝධ කරගෙන තේරුම් කරගෙන සිටින්නේ. අපි මේ භාවනා මාර්ගය තුළ ඒ කියන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ කුසලතා වර්ධනය කිරීම තුළ අපි ඊට අදාළ ප්‍රතිපදා මාර්ගය සාකච්ඡා කරගෙන ඇවිල්ලා තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ. විශේෂයෙන් සතිපට්ඨාන භාවනා ක්‍රමයයි අපි ඉදිරියෙන් තියාගෙන තිබෙන්නේ. එහි මූලික වශයෙන් ඉදිරිපත් වෙන්නේ සති මාර්ගය. සිහිනුවන වීර්ය කියන මේ මූලික කුසලතා ඉදිරිපත් කරගෙන ඒ අනුව කටයුතු කරගෙන යෑමක් තියෙන්නේ. ඉතින් එහිදී ඇත්තටම සතිපට්ඨාන භාවනා ක්‍රමය හොඳින් අපි විමසා බැලුවොත් අපි දැන් මේ භාවනා ක්‍රමයේ සෑහෙන දුරට සාකච්ඡා කරලා අවසන් කරලා තිබෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අපි මේ වෙන විට ඊට අදාළ සාකච්ඡා සංඛ්‍යා වශයෙන් බැලුවොත් අපි 55ක් මේ වෙන විට කරලා තිබෙනවා.
මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයට අදාළ වෙන පරිදි මේ කමඨහන් සාකච්ඡා. ඉතින් ඒ කමඨහන් සාකච්ඡා වලින් අපිට පේනවා මූලික වශයෙන් සිහිනුවන වීර්ය දියුණු කරගෙන අපි ඒක පවත්වාගෙන යනවා. ඒකට තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. ඉතින් ඒ අනුව මහා සතිපට්ඨාන දේශනාව අපි මෙහිදී මූලික මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන තියෙන්නේ. ඉතින් ඒ මාර්ගෝපදේශනයට අනුව බැලුවොත් ප්‍රඥා මාර්ගය තමයි එතනත් ඉදිරියට අරගෙන තියෙන්නේ. ඇත්තටම දැන් කායානුපස්සනාවට අපි අවධානය යොමු කරලා බැලුවොත් එතන සීල සමාධි ප්‍රඥා කියන කුසලතා අංශ තුලින් ගිහිල්ලා බැලුවොත් මූලික වශයෙන් අපිට හමු වෙන්නේ ප්‍රඥා ශික්ෂාව. ශරීරයේ යථා ස්වභාවය, ශරීරය විතරක් නෙමෙයි සියලුම භෞතික දේවල් වල යථා ස්වභාවය ඒකෙන් ප්‍රකට කරනවා. ඒ කමඨහන් මාර්ගයේ මගේ පටිඝූල මනසිකාර, ධාතු මනසිකාර, සීවතික කාය උපසංහරණ වගේ කමඨහන් අපි ගැඹුරින් සාකච්ඡා කරලා තිබෙනවා. ඒවා කායානුපස්සනාවට අදාළ විදර්ශනා කමඨහන්. ඉතින් විදර්ශනා කිව්ව ගමන්ම අපිට තේරෙනවා ඒක ප්‍රඥා මාර්ගයට සම්බන්ධ අංශයක් කියලා. අපි මේ කමඨහන් සාකච්ඡා කරලා තියෙන ඒවායින් අපිට අපේ අවදි වෙන්නේ ප්‍රඥාව. පුළුල් වෙන්නේ ප්‍රඥානින් වලල්. අපිට අර සරල මතු පිට දැක්මේ සිට ගැඹුරු පුළුල් දැක්මකට යාමක් තියෙනවා. පටු සරල දැක්මේ සිට ගැඹුරු පුළුල් දැක්මකට අපිව මාරු වෙනවා මේ විදර්ශනා කමඨහන් වැඩිම තුලින්. එතකොට අපි ජීවිතය පැත්තෙන් හිතලා බැලුවොත් අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ අපි දකින ආහන විඳින වටහා ගන්න දේවල් අපි විඳින දුක්ඛ දෝමනස්යන් ඒවා ඒ විදිහටම තියෙනවා. ඒවයි වෙනසක් අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒකෙන් මම අදහස් කරන්නේ ප්‍රධාන වශයෙන් ජරා, ව්‍යාධි, මරණ ආදී ධර්මතා එක පැත්තකින්. ඒවා ඉතින් ස්වභාවිකව ඒවා අපි භුක්ති විඳගෙන යනවා. අනිත් පැත්තෙන් මේ පටිච්ච සමුප්පන්න ධර්මතා හැටියට, හේතුඵල ධර්මතා හැටියට ඉස්මතු වෙලා එන බාහිර කාරණා, කාලගුණ, දේශගුණ තත්ත්වයන් ඒවයි අපි දකිනවා. පුළුල් දැක්මින් බලපුවම ඒවයි තියෙන යම් විපරිණාම ස්වභාවය. ඊළඟට සමාජීය අංශයෙන් ගත්තම මානවයාගේ හැසිරීම රටා, මනුෂ්‍ය චින්තනය ඒවා තුලින් ඉස්මතු කරන කාරණා, නැත්නම් දුෂ්කරතා ඒවත් අපි මේ විදිහටම දකිනවා. ඉතින් මෙහෙම අපි දැන් අර සාමාන්‍යයෙන් අපිට මුලදී තිබුණු නොගැඹුරු පටු දැක්ම ඉක්මවලා ගිහිල්ලා ගැඹුරු පුළුල් දැක්මකට අපි ඇවිල්ලා තියෙනවා. හැම දෙයක්ම හේතුඵල ධර්මානුකූලව දකින්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒවයින් ඇති කරන යම් සුඛ දුක්ඛ තත්ත්වයන්ට ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව උපේක්ෂා සහගත සිතින් මේවා එක කටයුතු කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ප්‍රඥාවන්ත විදියට කටයුතු කරන්න අපිට පුළුවන්කම තියෙනවා. මේ විදිහට මේ ප්‍රඥා මාර්ගය තමයි අපි ඉස්සර වෙලා අවදි කරගන්නේ, අවබෝධමය පැත්ත. ඊළඟට සමාධි පැත්තට යොමු වෙන ස්වභාවයක් පේන්න තියෙනවා සතිපට්ඨාන දේශනාවෙත්. මොකද දෙවණියට අරන් තියෙන්නේ වේදනානුපස්සනාව. වේදනා කිව්වම ඒක හැඟීම් වලට සම්බන්ධ කාරණයක්. විඳීම කියන කාරණේ ඒක හරි සියුම් ගැඹුරු දෙයක්, හරි සංකීර්ණ දෙයක්. විඳීම කියන කාරණේ ජීවිතේ ටිකක් ගැඹුරින් විමසා බැලුවොත් ඇත්තටම මිනිස්යන්ගේ යොමුව, උත්සාහය, පෙළඹීම ප්‍රධාන වශයෙන් තියෙන්නේ මේ වින්දනයේ, විඳීම කියන පැත්තට. වේදනා කියන පැත්තටයි ප්‍රධාන වශයෙන් යොමු වෙලා තියෙන්නේ. ඒ ආකාරයෙන් බලපුවාම ඊළඟට යොමු වෙලා තියෙන්නේ
චිත්තාවේගී අංශයට හැඟීම් පැත්තට. ඒ හැඟීම් වල ප්‍රධාන ප්‍රමුඛ ප්‍රබලතම හැඟීම තමයි මේ වින්දනය කියන එක, වේදනා කියන එක. ඒක තමයි මධ්‍ය කේන්ද්‍රය, වින්දනය විඳීම කියන එක. ඒ වටා තමයි අනිත් දේවල් ගොඩ නැගිලා එන්නේ. ඒක සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වශයෙන් තව ටිකක් සංකීර්ණ වෙලා ඊට පස්සේ සාමිෂ නිරාමිෂ වශයෙන් ඒක තව සංකීර්ණ වෙලා ඒ විදිහට ගොඩ නැගිලා එන්නේ මේ පැත්ත තමයි. මේ පැත්තට අදාළව තමයි අපේ හැඟීම් ඔක්කොම ඉස්මතු වෙලා එන්නේ. මේ වේදනා විඳීමට සම්බන්ධ. අපේ හැඟීම් අපි දවසකට අපේ ප්‍රකාශ කරන හැඟීම් ටික නිරීක්ෂණය කරලා බැලුවොත් අපි ගොඩක් වෙලාවට අනිත් එක්ක වෙනත් කෙනෙක් එක්ක කතා බහ කරන්නේ පවා හැඟීමක් ආවම තමයි. යම්කිසි අපිට වින්දනීය පක්ෂයට ගිහිල්ලා යම් ආකාරයක හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම පදනම් කරගෙන තමයි හුඟක් වෙලාවට අපේ අනිත් පුද්ගලයා සමග තවත් කෙනෙක් සමග අදහස් වමාරු කර ගැනීමට යම්කිසි ගනුදෙනුවකට යන්නේ. ඒක නිසා මේ හැඟීම් පැත්ත බොහොම ප්‍රබල එකක්. අපේ පැත්ත තමයි චේතෝ චිත්ත කියලා කියන්නේ. ඉතින් ඒට මූලික වෙන ප්‍රධාන දෙයක් තමයි බලපුවහම මේ වේදනා කියන නාම ධර්මය. ඒකයි සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඊළඟට වේදනා කියන නාම ධර්මයේ නැත්නම් වේදනානුපස්සනාව. ඒකට අවදි වෙන්න එහෙම අපි හුරු පුරුදු වෙලා තියෙන්නේ. වින්දනය කරද්දි විඳිද්දි යමක් සිහි නුවණින් යුක්තව විඳින්න. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව සිහි නුවණින් යුක්තව වින්දනය කරන්න අපි හුරු පුරුදු වෙලා තියෙන්නේ ඒ අර්ථයෙන්. ඉතින් ඒ විදිහට බලපුවහම අපිට පේනවා සතිපට්ඨාන භාවනා ක්‍රමයෙන් රූප ධර්ම වල ඉඳලා අරූප ධර්ම වලට යොමුවක් පේන්න තියෙනවා කියලා. කායානුපස්සනාව රූප ධර්ම පැත්තට තමයි යොමුව තියෙන්නේ. ඊළඟට වේදනානුපස්සනා චිත්තානුපස්සනා වලට එනකොට නාම ධර්ම වලට යොමු වීමක් තියෙනවා. ඊට පස්සේ ධම්මානුපස්සනා වලට ආපුවම මේ නාම රූප ධර්ම සියල්ලම කෙරෙහි එක්තරා විදියක සමාන අවධානයක් සහිතව ඒවායේ ක්‍රියාකාරීත්වය ගැඹුරින් සාකච්ඡා කරනවා. හැම කමඨහනක් අගදීම දක්වන පොදු පාඨය අනිශ්චිතෝ විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති කියලා මේ අනිශ්චිත විහරණය පුරුදු වෙනවා. අනිශ්චිත විහරණය කිව්වම ඒකෙන් අදහස් කරන්නේ නොඇලී නොගැටී නොමුලාව ජීවත් වීම. විහරණය කියන්නේ ජීවත් වීමටයි. ඒ අනුව මේවා තුලින් අපි ලබා ගන්න අවබෝධයේ පැත්තකින් මේ කාය වේදනා චිත්ත ධම්ම වශයෙන් ගිහිල්ලා නාම රූප ධර්ම පිළිබඳව අපි ඇති කර ගන්නා වූ අවබෝධය. ඒ අවබෝධය තුලින් අපි අපේ හැඟීම් පාලනය කරගන්න අපි යම්කිසි ශික්ෂණයක් ලබා ගන්න. මේ ශික්ෂණය ඔය දෙක තමයි අතරම මූලික වශයෙන් සතිපට්ඨාන දේශනාවේ තියෙන්නේ. ඉතින් මේ අවබෝධයයි ශික්ෂණයයි තුලින් තමයි අපිට අර අනිශ්චිත ගුණය වැඩෙන්නේ. දැන් අවබෝධයයි ශික්ෂණයයි නැති තැනක නිශ්චිත වෙන්න පුළුවන්. නිශ්චිත කියන්නේ ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා කියන එක. දැන් මුලා වීම කියන එක සම්බන්ධයෙන් ගත්තොත් උගාක් මේ අනවබෝධය නිසා තමයි මුලා වීම, මෝහණය වීම අපි සිද්ධ වෙන්නේ මනුෂ්‍යයා තුළ. ඇලීම ගැටීම කියන දෙක ගත්තොත් උගාක් වෙලාවට ශික්ෂණය අඩුකම් අපිට අපේ හැඟීම් එහෙම පාලනය කරගන්න බැරි වීම නිසා හුඟක් වෙලාවට ගැටීම පැත්තට මානසිකව එනවා. ඇලෙන්නෙත් එහෙමයි. දැන් වින්දනය කරන අවස්ථාවක විශේෂයෙන් සුඛ වේදනා වගේ අවස්ථාවක අපි ඊට අදාළ පුහුණුව වේදනානුපස්සනා තුලින් ගිහිල්ලා ඊට අදාළ පුහුණුව අපි ලබාගෙන නැතිනම්
අන්න එතෙන්දී අපි මානසිකව මේ ඇලීම කියන ස්වභාවයට අපිපත් වෙනවා. එතකොට එයින් පේනවා අනිශ්චිත විහරණය පුරුදු වෙන්න අපිට මේ අවබෝධය ශික්ෂණය කියන දෙක ප්‍රධාන වශයෙන් උපකාරී වෙනවා. ඉතින් ওই විදිහට සතිපට්ඨාන භාවනා ක්‍රමය අපි දැන් අවබෝධයක් ලබාගෙන පුරුදු පුහුණු වෙන භාවනා ක්‍රමය. ඉතින් එහි ස්වභාවය මම ඔය පැහැදිලි කරේ. ඉතින් සතිපට්ඨාන භාවනා ක්‍රමයේ අපිට ප්‍රඥාවෙන් පටන්ගෙන සමාධිය හරහා ගිහිල්ලා අවසානයේ අවශ්‍ය වුණොත් සීලයක් කතා කරන තැන දක්වා ඒ විදිහේ මාර්ගයක ගිහිල්ලා තියෙනවා. දැන් මෙතෙන්දී අපි විශේෂයෙන් තේරුම් ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා. මේ ආර්ය ප්‍රතිපදාව පටන් ගන්න දෙවිදියක් අපිට පේන්න තියෙනවා. ප්‍රඥා මාර්ගයයි සීල මාර්ගයයි කියලා. සීලයෙන් පටන්ගෙන සමාධි ප්‍රඥා වැඩිවීමක්. සමාධියෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් පටන්ගෙන සීල සමාධි වැඩිවීමක්. එහෙම නැත්නම් සීලයෙන් පටන්ගෙන ප්‍රඥා සමාධි වැඩිවීමක්. ওই විදිහට අපිට පේන්න තියෙනවා. නමුත් මේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියලා ආරම්භ කරපු මේ සතිපට්ඨාන ක්‍රමය තුල නැත්නම් ඒකායන මාර්ගය තුල පහසු කෙටි මඟ කියලා අපි මේක හඳුන්වන්නේ. ඒ තුල අපිට හුඟක්ම පේන්න තියෙන්නේ ප්‍රඥාවෙන් පටන්ගෙන සමාධි සීල දක්වා ගමන් කිරීම. ඉතින් ඒක අපේ අත්දැකීමේ හැටියටත් වඩා පහසු ක්‍රමයක් වෙනවා. මොකද ප්‍රඥාවෙන් පටන් ගත්තම විශේෂයෙන් අර සීල වගේ දේවල් පිළිබඳව හරි ඉක්මනින් අවබෝධයටපත් වෙනවා. ඉතින් ඒ ගැඹුරු ප්‍රඥාව නැතුව සීලයෙන් පටන් ගත්තම ශික්ෂාපද සීලය ගැන ආචාර ධර්මීය අංශය පිළිබඳව පවා ඒ තරම් පැහැදිලි දැක්මක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලි දැක්මකට එන්නේ නැහැ. ඉතින් ශික්ෂාපදයක් තෝරගන්නත් සෑහෙන කාලයක් යනවා. දැන් අපේ බෞද්ධ සමාජයේ අපි දකින ප්‍රධාන ගැටලුවක් හැටියට ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ওই ලක්ෂණේ තියෙනවා. ශික්ෂාපදයක් තෝරගන්නත් සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ ශික්ෂාපදේ තෝරගන්න මට්ටමට එන්න බෑ. එයාගේ ප්‍රඥාව දියුණු වෙලා නැති නිසා ඇතැම් දෘෂ්ටිමය තත්වයන්ටපත් වෙලා ඉන්නෝ සීලය පිළිබඳව. ඒවට අපි කියන්නේ සීලබ්බත කියලා. සීලබ්බත පරාමාස වලට වැටිලා කටයුතු කරන ස්වභාවයක් අපිට ඉතින් දකින්න පුළුවන්. ඒකයි. ඉතින් ඔන්නෝම ස්වභාවයක් තියෙන. ඒක නිසා මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය ප්‍රඥාවෙන් පටන්ගෙන තියෙනවා. ප්‍රඥාවෙන් පටන්ගෙන යන ගමන ලේසි. හරියට අර ඇත්තෙක්ගේ ගමන වගේ. ඇත්තෙක්ගේ ගමන වඩා පහසුයිනේ අපි දන්නවනේ. යාට හොඳට පේනවා. ඒ වගේ එකක් ප්‍රඥා මාර්ගය කියලා කියන්නේ. ඉතින් හොඳයි. කොහොම වුණත් අපි මේ කමඨහන් සාකච්ඡාවේදී අපි සීලාවර්ජනය කරලා සීල ශික්ෂාව ගැන සිහිපත් කරගෙන තමයි අපි ඒ කාර්ය කරන්නේ. සීලය ගැන අපි ගොඩාක් දේ සාකච්ඡා කරලා තියෙනවා මේ භාවනා කමඨහන් වල ආරම්භක අවස්ථාවේ මුල් අවස්ථාවේ අපි සම්පූර්ණයෙන්ම සීල ශික්ෂාව ගැන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඇත්තටම ඒක අපි කරේ ප්‍රඥාව මූලික කරගෙන ප්‍රඥා මාර්ගයට සම්ප්‍රදායිකව අපි සීලය පිළිබඳව දරන සම්ප්‍රදායික මතිමතාන්තර අදහස් අර්ථකථන ඒවත් සැලකිල්ලට අරගෙන සීලය පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇති කරගත්තා. මේ අවබෝධය ඇතුව යනකොට අපිට මේ ගමන වඩාත් පහසු වෙනවා. ඒක නිසා දැන් අපිට සීලය පිළිබඳ අවබෝධයක් තිබෙනවා. අවශ්‍ය නැත්තන්ට අපේ මේ සාකච්ඡාවේ මුල් සාකච්ඡා කීපයට නැවත ශ්‍රවණය කරන්න පුළුවන්. සමහර විට අපේ මේ කමඨහන් සාකච්ඡාවලට මුලදීම සම්බන්ධ වෙච්ච නැති ඇත්තෝ ඉන්න පුළුවන්. පසුවට සම්බන්ධ වෙච්ච අය ඉන්න පුළුවන්. ඒක නිසා අපි
ඒ අයට මතක් කරනවා මේ සාකච්ඡා මාලාවම අන්තර්ජාලගත වෙලා තියෙන නිසා නිවෙන මග YouTube channel එකට ඇතුළත් කරලා තියෙනවා අපේ මේ කල්යාණ මිත්‍රයන්. ඒක නිසා මේ මුල් සාකච්ඡා කීපය 3-4ක් විතර අපි සම්පූර්ණයෙන්ම සීලය පිළිබඳව කතා බහ කරලා තියෙනවා. ඒක නිසා ඒවා පිළිබඳව නැවත අවධානය යොමු කරන්න කියලා අවශ්‍ය නම් මේ වෙලාවේ අපි සීල ශික්ෂාව පිළිබඳ නැවත අවධානය යොමු කරමු. සීලය ආදී බ්‍රහ්මචර්ය ආභි සමාචාරික වශයෙන් බෙදලා දක්වලා තියෙනවා. තවත් නොඑක් විදිහට චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල වශයෙන් බෙදලා දක්වලා තියෙනවා. තවත් බෙදීම් තිබෙනවා ප්‍රාතිමොක්ෂ සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීල, ආජීව පාරිශුද්ධ සීල, ප්‍රත්‍යසන්නිසිත සීල වශයෙන්. ඔහොම සීලය පිළිබඳව බොහොම ගැඹුරු තේරුම් කිරීමක්, පුළුල් තේරුම් කිරීමක් බුදුදහමේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ශික්ෂා පද වශයෙන් උදේශනා වෙලා තියෙන අවස්ථා තිබෙනවා. ඔය අපි මුලින්ම කතා කරන ශික්ෂා පද 9. ඒවට සාමාන්‍යයෙන් අපි ඒව හඳුන්වනවා මූලික ආචාර ධර්ම හැටියට, නැත්නම් විශ්ව ආචාර ධර්ම හැටියට අපි සලකනවා. දැන් ඒව පිළිබඳවත් විස්තර කතන අර්ථ කතන තිබෙනවා. ඊට පස්සේ ඔය මජ්ක්‍ධිම සීල, මහා සීල කියලා හඳුන්වන විශේෂයෙන් නික්කම්ම ශික්ෂාවලට අදාළ වෙන පරිදි මජ්ක්‍ධිම සීලය හුඟක්ම පැහැදිලි කරලා තියෙන්නේ. ඊට පස්සේ මහා සීලයට ගිහිල්ලා බැලුවත් ඇත්තටම කුඩා දේවල් පිළිබඳව ඒක මහා සීල කියන වචනෙන් අදහස් කරලා තියෙන්නේ. ඊටාම සියුම් දේවල් පිළිබඳව පවා සැලකිලිමත් වීමක්. ඒව හරි සංකීර්ණයි, පුළුල්. ඒ අර්ථ වලින් තමයි මේ මහා සීල පිළිබඳව සාකච්ඡාව ඉතින් කෙරිලා තියෙන්නේ. ඉතින් ওই විදිහට සීල ශික්ෂාව ගැනත් අපි පුළුල් අර්ථයක් සපයගෙන තියෙන නිසා අපිට දැන් මම හිතන්නේ ඒවා දීර්ඝ වශයෙන් කතා කිරීම අවශ්‍ය කරන්නේ නැහැ. කොහොම වුණත් අපි අපේ කමඨහන් සාකච්ඡාවේ අපේ සීල ශික්ෂාවට අවධානය යොමු කරමු. පළමුවෙන් අපි මේ ශික්ෂා පද සිහියට නගාගෙන සීලාවර්ජනය කරලා අපේ කමඨහන් සාකච්ඡාවට යමු වෙන බලාපොරොත්තු වෙනවා. දැන් අපි සීලාවර්ජනය කරමු හැමදෙනාම එකතු වෙලා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි, තතියං ပි බුද්ධං සරණං ගච්ඡාමි, තතියං ပิ ධම්මං සරණං ගච්ඡාමි, තතියං ပิ සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලාවර්ජනය විශ්ව ආචාර ධර්ම. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි,
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නික්කම්ම ශික්ෂා. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. දැන් අපි ඔය සිහිපත් කරගත්තේ අපේ මූලික ආචාර ධර්ම පද්ධතිය හරි පුළුල්, ඒ වගේම බොහොම සංකීර්ණ ගැඹුරු අර්ථවත් ආචාර ධර්ම පද්ධතියක් විශ්වයේ තුල ලෝකයේ තුල ඉදිරිපත් වෙලා තියෙන ආචාර ධර්ම සියල්ලම ආවරණය වෙන ආකාරයට මේ ශික්ෂාපද ආචාර ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. ඉතින් අපි දැන් මේ ආචාර ධර්ම පද්ධතිය මනමින් අවබෝධ කරගෙන අනුගමනය කරන පිරිසක් හැටියට අපි අපේ සීල ශික්ෂාව හොඳින් පවත්වාගෙන යනවා. ඉතින් සීලය කියන එක කඩ වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒකට හේතුව අපේ හිතවල සීලය පිළිබඳව ගෞරවය නැතිකම හෝ අපේ දුස්සීල භාවයට වැටීම නොවේ. සමහර විට අපේ සතිමත් භාවයේ යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. එවැනි අඩුපාඩුකම් ඇති වුණු අවස්ථාවල තමයි ගක්ම මේ ගැටලුව, මේ අර්බුදය ඇති වෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් අරගෙන අවබෝධ කරගෙන හිටියොත් අත් වශයෙන් මේ හිම ගැටලුවක් ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. කොහොම වුණත් අපේ අතින් කිසියම් ආචාර ධර්මයක් කඩ වුණොත් යම් අවස්ථාවක පුද්ගලයෙකුට සම්බන්ධව ආචාර ධර්මයක් කඩ වුණොත් අපේ සාමාන්‍යයෙන් සිරිත ඊට අදාළව සමාව ගැනීමත් ඊට පස්සේ අපි ඒ ආචාර ධර්මය අපේ අතින් කඩවීම පිළිබඳව අපි සමාව අරගෙන ඒක සකස් කරගෙන යෑමක් ඉදිරියට කරා. ඉතින් ඒකටත් අපිට ගොක් අනතිමානී ගුණය තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි සමහර වෙලාවට ඒක සමග තර්ක විතර්ක සංවාද ඇති කරගෙන තවත් ශික්ෂාපද කඩා ගන්න මට්ටමට සමහර අය යනවා. දැන් නිදර්ශනයක් කිව්වොත් තමන්ගේ අතින් සිද්ධ වෙච්ච දේ එහෙම අනතිමානීව පිළිගන්න බැරි වුණු කෙනා සමහර වෙලාවට සිදු වුණු දේ සිදු නොවුණු විදිහට ප්‍රකාශ කරන්න යනවා. එතකොට ඒක බොරු කීමකටත් සමහර වෙලාවට යනවා. ඊළඟට තවත් ඉස්සරහට මේක වර්ධනය වුණාම පරුස වචන කීමකට පවා සමහර වෙලාවට යනවා. ඊටත් එහාට ගිහිල්ලා රණ්ඩු වීම ආදී දේවල් වලට පවා සමහර වෙලාවට යන්න පුළුවන්. ඒ වගේ
මේවයි තියෙනවා ඇත්ත වශයෙන්ම පැති ගණනාවක්. මේවා ඉතා සියුම් පැති ගඩයන්. අපි දැන් සිහිනුවන වර්ධනය කරගෙන තියෙන අවස්ථාවක් ගත්තොත් ඒ වගේ අවස්ථාවක අපි පසු වෙනකොට හොඳට සිහිනුවන පවත්වන අවස්ථාවක මේවා අපිට ඉතා පුළුල්ව දකින්න පුළුවන්. අපි සිහිනුවනින් ඉන්න අවස්ථාවක තමයි මේ කාරණා හොඳට දකින්න පුළුවන්කම තියෙන්නේ. අපේම අභ්‍යන්තරයෙන් මේවා දැක ගැනීම තමයි භාවනාව කියලා කියන්නේ. ඉතින් බාහිරින් මේවා අපි දකින්නකොට අහනකොට ඇති වෙන తත්වය තරමක් වෙනස්. නමුත් අපි අභ්‍යන්තරයෙන් දැක්කම මේක අපි කියන්නේ ඒක පච්චත්තං කියලා. ප්‍රත්‍යක්ෂ වෙනවා. නැත්තම් පරිඥා පිරිසිඳ දකිනවා කියලා. මොකද්ද මේ වෙන්නේ අභ්‍යන්තරේ? අපේම සතිය අඩාල වීම, අඩපණ වීම නිසා අසතිමත් වීම හේතු කොටගෙන අපි තුලම සිද්ධ වෙන වෙනස ඒ තුලින් සියුම් විදියට අපි කැළඹිලා කෙලෙස් හදාගෙන ඊට පස්සේ සමහර විට අනිත් පුද්ගලයාත් එක්ක ලොකු සංවාද විවාද වලට පැටලිලා ඒ වගේ ගැටලු ගණනාවකට ක්‍රමයෙන් පරිවර්තන වෙලා යන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. මනස සිහිනුවණින් ඉන්න කෙනෙකුට ඒක දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපි සීලය කඩවීමක් නැත්නම් ආචාර ධර්මීය අංශයෙන් අපි තුල ඇති වෙන කවර විදිහේ දෝෂයකදී වුණත් ඒක පිළිගන්න අපි සූදානම්ව ඉන්නවා. අපේ යටින් ඇත්ත මම පිළිගන්නවා මේ ප්‍රමාද දෝෂයේ මේ වැරද්ද වුණා කියලා. අනිත් පුද්ගලයාට ඒකෙන් යම්කිසි අඩුපාඩුවක් ගැහැටක් පාඩුවක් අලාභයක් නින්දාවක් ආදී පුංචිකමක් වුණා නම් අපි ඒකට පූර්ණ වශයෙන් සමාව අරගෙන ඊළඟට අපි අපේ පැත්තෙන් මේ අඩුපාඩුව සකස් කරගන්න. ඒකට අපි කියන්නේ ආයති සංවරය කියලා. ඔය විදිහට ඔය සීලය දියුණු කර ගැනීමෙහිලා අපිට පේනවා ධහමේ පියවර තුනක් පෙන්නනවා. ඔය පුද්ගලයන් සම්බන්ධයෙන් එහෙම දෙයක් වුණාම එකක් ඒක පිළිගැනීම, අවංකවම පිළිගැනීම. දෙක ඊට අදාළ ප්‍රතිකර්මය කිරීම. මොකද්ද වෙන්න ඕන කියලා. තුන්වෙනි එක ආයති සංවරයේ පිහිටීම. මතුවට එවන්නක් සිද්ධ නොවෙන්න වග බලාගෙන. එහෙම ගියාම අපිට මේ සීල ශික්ෂාව දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සමාජීය අංශයෙන් ගත්තේ සාමාන්‍යයෙන් අපේ ආචාර ධර්ම කඩ වෙන්නේ සමාජීය අංශයෙන් පමණක් නෙමෙයි. දැන් පරිසරයේ සම්බන්ධයෙන් ගත්තත් සමහර වෙලාවට ඊට අදාළ ආචාර ධර්ම තියෙනවා. ඒවා කඩ වෙන අවස්ථා තියෙනවා සමහර වෙලාවට. ඉතින් එහෙම කඩ වුණොත් ඊට අදාළ ඉතින් ඒකේ සමාව ගැනීමක් ආදී දෙයක් නැහැ. නමුත් අර පිළිගැනීම Taman ඒක අවංකව පිළිගන්න ඕනේ. එතනක් තියෙන යම්කිසි ප්‍රතිචාරයක් ප්‍රතිකාරමයක් තියෙනවා. ඒක නිවැරදි කරන්න ඕනේ. ඒක සකස් කරන්න ඕනේ. ඒක නිසිතැන තියන්න ඕනේ. අස්ථානගත වුණා නම් Tamanගේ අතින් යමක් ගත්ත තැන නෙමෙයි තිබ්බේ වෙන තැන. ඒකට එතන පුද්ගලයෙකුට ඒකෙන් බාධාවක් නොවුනත් අර අபிසමාචාරයක් කඩවීමක් තියෙන නිසා අපි ඒක නැවත සකස් කරන්න නිසිතැන තියනවා අපි. තියලා ඉතින් ඒකෙදිත් Taman ආයති සංවරේ පිහිටනවා අදිෂ්ඨානය ඇති කරගන්නවා මේක හරියට ඒ මතුවට ඒක කරගෙන යනවා කියලා. ඒ විදිහටයි මේ සීල සංවරය අපි ඇති කරගන්නේ. ඉතින් මම හුඟක් වෙලාවට මේ මගේ භාවනා වැඩමුළුවලදී ධර්ම සාකච්ඡාවලදී සීලය ගැන හුඟක් අවධාරණය කරනවා. සමහර කෙනෙකුට ඒක නිකන් පමණ ඉක්මවා කරන සාකච්ඡාවක් වගේ දැනෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඇත්තට මේකේ තියෙන ලොකු අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවය සලකලා තමයි අපි ඒක කතා කරන්නේ. හුඟක් ගැටලු වලට පදනම වෙන්නේ මූලික වෙන්නේ හේතුව වෙන්නේ මේ ආචාර ධර්මීය පක්ෂයේ ගැටලු. ඒක නිසා අපිට ඒක හැමතැනම අපේ පැත්තෙන් පුද්ගලයා වශයෙන් Taman වශයෙන් ගත්තම ඒක පුළුවන් තරම් උපරිම වශයෙන් මේ ආචාර ධර්මීය අංශේ සකස් කර ගන්න ඕන සදාචාර සම්පන්න භාවය තුල.
ඊළඟට අපි සමාජයක් හැටියට කටයුතු කරනකොටත් පුළුවන් තරම් අනිත් අයව මේ ගැන දැනුවත් කරලා අවබෝධයටපත් කරලා පුළුවන් තරම් අනිත් අයව ආචාර ධර්මීය අංශයෙන් වැරදි තලයට ගෙනා ගන්න අපි උත්සාහ කරනවා. ඒකයි තියෙන්නේ. ඉතින් ඒක නිසායි අපි ආචාර ධර්මීය අංශයේ හෙවත් මේ සීල ශික්ෂාව පිළිබඳව අපි ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්නේ හැම වෙලාවෙම. ඉතින් මම හිතනවා ඒක වැඩිපුර කතා බහ කිරීමක් වෙන්නේ නැහැ කියලා අපි ආර්ය ප්‍රතිපදාව පැත්තෙන් බැලුවා. හොඳයි. අපි ඔතකින් අපේ සීල කමඨහන නැත්නම් සීල භාවනාව පිළිබඳව අදහස වහම විරාම කරලා ඊළඟට අපි මේ සාකච්ඡා කරගෙන ආවෝ මාතෘකාවට එළඹෙනවා. ඔබට මතකයි අපි දැන් මේ ආසව කියන මාතෘකාව ඉදිරියට අරගෙන තියෙනවා. මොකද එහෙම එන්න හේතුව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතිපට්ඨාන භාවනා ක්‍රමේ අග තියෙන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍ය. ඉතින් එහි සාකච්ඡා කරගෙන ගිහිල්ලා අපි සම්මා සමාධි කියන මාර්ගාංගය කතා කළා. ඉතින් සම්මා සමාධි වලිනුත් පස්සේ අපි සම්මා ඥානවලට ගියා. මේ පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්කු ආසවක්කය කියලා. දැන් ආසවක්කය කියන තැනට අපි ඇවිල්ලා තියෙනවා. ආසවක්කය ඥානය. ඊට අදාළ කමඨහන් මේ අපි කතා බහ කරමින් ඉන්නේ. එතකොට ආසව සමුදය, ආසව නිරෝධ, ආසව නිරෝධ ගාමිනී පටිපදා. ඔතන තියෙනවා අපි තේරුම් ගන්න ඕන කාරණා. චතුසත්‍ය පදනමින් ආසව පිළිබඳව තේරුම් ගැනීම. ඒක අපි ආසව පිළිබඳ මීට පෙරත් සාකච්ඡා කරලා තියෙන නිසා මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ පිළිබඳව දැන් අවබෝධයක් තියෙනවා. කොහොම නමුත් කෙටියෙන් අපි මතක් කරගත්තොත් ආසව කියන්නේ අපේ හිතවල තියෙන කාලයක් තිස්සේ පළපදියම් වෙච්ච කියන අදහස ගන්න පුළුවන්. එහෙම නැත්නම් හිතේ යට සැඟවිලා තියෙන කියන වගේ අදහස ගන්නත් පුළුවන්. එවැනි අදහස් ඇත්ත තමයි ආසව කිව්වොත් මූලික වශයෙන් ගන්නෙ අදහසක්, සංකල්පයක්, මතයක්. සමහර විට ඒක පුරුද්දක් වෙන්නත් පුළුවන්. සමහර ආසව තියෙන්නේ පුරුදු විදියට. එහෙම නැත්නම් ඇබ්බැහිකම් කියලා අපි ඒකට කියනවා. ඇබ්බැහි වීම, පුරුදු ඇබ්බැහි විදියටත් තියෙනවා ආසව. සංකල්ප අදහස් මතිමතාන්තර විදිහටත් තියෙනවා. ඒ නිසා ආසව කිව්වම ඒක ටිකක් සංකීර්ණ ගතියක් පේන්න තියෙනවා. එතකොට මේවා කොටස් කරලා තියෙනවා. කාමාසව, භවආසව, අවිජ්ජාසව කියලා. කොහොම තමයි මූලික බෙදීම හැමතැනම තියෙන්නේ. මේ ආසව පිළිබඳව දේශනා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ආසව සම්බන්ධ සූත්‍ර ගණනාවක් අපිට මුණ ගැහෙනවා. විශාල ප්‍රමාණයක් හමු වෙනවා. ඉතින් කියවලා බලන්න පුළුවන් ආසව සූත්‍ර නමින් සූත්‍ර කීපයක්ම තියෙනවා. ඊළඟට ආසවක්ඛය නමින් සූත්‍ර තියෙනවා. ආසව පහාන සූත්‍රය, ආසව සමුග්ඝාත සූත්‍රය, ආසවක්ඛය සූත්‍ර කීපයක්ම තියෙනවා. ওই විදිහට. ඉතින් අපිට ඒවා කියවලා බලන්න පුළුවන්. මේ හැමතැනම කියවෙන අදහස පොදුවේ ගත්තොත් ආසව කියලා කියන්නේ අර අපේ හිතේ ටිකක් කාලයක් තිස්සේ පවතින කියන අදහස ගන්න පුළුවන්. කාලයක් පවතින අදහසක්. එහෙම නැත්නම් යටපත් වෙලා තියෙන අදහසක්. අදහසක් විතරක් නෙවෙයි අපි ඒක පුරුද්දක් කියලාත් අපිට ඒක ගන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි ආකාරයක පුරුද්දක්, ඇබ්බැහිකමක්, මතයක්, මතිමතාන්තරයක්, විශ්වාසයක්, පිළිගැනීමක් ওই විදිහට. සංකල්පයක් විදිහටත් ආසවයක් තියෙන්න පුළුවන්. කිසියම් ආකාරයක ඇබ්බැහිකමක්, පුරුද්දක් විදිහටත් තියෙන්න පුළුවන්. ඒකයි. ඉතින් මේ ආසව ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් ඉදිරිපත් වෙනවා. කාම, භව, අවිද්‍යාව කියලා.
ඉතින් මේකේ මූලට ගන්නෙ මොකද්ද අග මොකද්ද කියලා එහෙම අපි සොයා බැලීමක් නැහැ. දැන් අපි මේ ආසව සාකච්ඡාව ඔබට මතකයි පහුගිය සාකච්ඡාවේදීත් අපි ගත්තේ ටිකක් මේ ප්‍රායෝගික ජීවිතයේ අපේ එදිනෙදා ජීවිතයේ මේ දේවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද අපි මේවා දැකගන්නේ කියන එක. ඒක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. අපේ සංකල්ප අදහස් මතිමතාන්තර විශ්වාස පිළිගැනීම් පුරුදු අබ්බැහිකම් මේ වගේ දේවල් අපි මේ එදිනෙදා ජීවිතයේ කරන කියන දේවල් තුලින් අපි ආසව දැක ගන්න උත්සාහ කිරීමයි සුදුසු. දැන් මෙතන මුලටම ඉදිරිපත් වුණේ අපි කලිනුත් අවධානය යොමු කළා මේ කාම ආසව පිළිබඳව. එතකොට කාම කියන වචනේ අදහස දැන් අපේ කල්යාණ මිත්‍රයෝ දන්නවා. කාම කියන එකේ අදහස කැමැත්ත කියන එකයි. කැමැත්ත. ඉතින් ඒක හරි ස්වභාවික දෙයක් කැමැත්ත කියන දේ. ස්වභාවික දෙයක්. විවිධ දේවල් පිළිබඳ කැමැත්ත පුද්ගලයා තුළ ඇති වෙනවා. විවිධ දේවල් පිළිබඳව. ඒක ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ මූලික කරගෙන ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ මේ පංච ඉන්ද්‍රයන් ක්‍රියාත්මක වීමත් මුල් කරගෙන. ඇහින් දැක්කම කනට ඇහුනම නාසයට දිවට කයට ගන්ධ රස පහස වශයෙන් දැනුනම මනසට වැටහුණාම ඔන්න කිසියම් ආකාරයක කැමැත්තක් ඇති වෙනවා. ඒකට කැමැත්තත් අපි දෙකට බෙදෙනවා. කැමැත්ත අකැමැත්ත කියලා. ඒක පාලි භාෂාවෙනුත් කාම අකාම කියන වචන දෙකක් භාවිතා වෙලා තියෙනවා. කාම අකාම. අකාම. ඒකට අපි සිංහලට ගන්නේ නොකැමැත්ත කියලා. නොකැමැත්තත් එක්තරා කැමැත්තක් තමයි. කැමැත්ත නොකැමැත්ත. එකම ධර්මතාවයේ දෙපැත්තක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ආසවවල මූලික අංශය වෙන්නේ මෙන්න මේ කාම ආසව. කැමැත්ත මත පදනම් වුණු යම් යම් සංකල්ප අදහස් විශ්වාස මතිමතාන්තර පිළිගැනීම් උරු පුරුදුකම් අබ්බැහිකම් මේ වගේ දේවල්. ඉතින් ඒවා පවතින්න පුළුවන් ගොඩක් කාම ආසව. කැමැත්ත මත පදනම් වූ ආසවය. ඉතින් අපි ජීවිතයේ එදිනෙදා ජීවිතයේ අපි බලන්න ඕන අපි මේ කරන කියන දේවල් මූලික වශයෙන් ගන්න අපි ඒව කරන කියන දේවල්. අපි උදෑසන නැගිටලා හවස නිදියන අවස්ථාව දක්වා අපි නොඑක් වැඩ කරනවා. නොඑක් වැඩ කරනවා. එතකොට මේ කරන දේවල් අපි හොඳින් නිරීක්ෂණය කරලා බලන්න ඕන මේවා. හුඟක් ඒවා අපේ කැමැත්ත මත පදනම් වෙලා ක්‍රියාත්මක වෙන්නේ. උදෑසනම නැගිටලා අපි කරන දේවල් බලන්න. සමහර විට අපි ශාරීරික කෘත්‍ය කිරීමෙන් අනතුරුව අපි මොකද්ද කරන්නේ? අපි වතුර වීදුරුවක් බොනවද? නැත්නම් වෙනත් පානයක් තේ එකක් වැනි දෙයක් බොනවද කියලා බැලුවොත් ඇයි ඒක කරන ගමන් තමයි බලන්න ඕන මේක මොකද්ද මේ පුරුද්දක් අබ්බැහිකමක්ද මේක අවබෝධයෙන් කරන දෙයක්ද මේකේ ඵලදායීතාවය සැලකිල්ලට අරගෙන කරන දෙයක්ද මේක හිත කරද අහිත කරද ආදී වශයෙන් අපිට මේක කරන ගමන් බලන්න පුළුවන්. සමහර විට ඒකේ කාම කැමැත්ත මූලික වෙලා තියෙන්න පුළුවන්. කැමැත්ත පදනම් කරගෙන සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන් මේ දේ. ඉතින් කොහොම වුණත් අපි ඒක නිරීක්ෂණය කළ යුතුයි. ඔය මම සරල දෙයක් කිව්වේ මේ උදෑසන නැගිටලා කරන වතුර වීදුරුවක් බීම එහෙම නැත්නම් තේ එකක් පානය කිරීම වගේ දෙයකින්ද. ඊට එතනින් පස්සේ අපි ඊට වැඩිය බොහොම සංකීර්ණ දේවල් කරනවා දවසේ. නොඑක් දේවල් කරන ඊට වඩා ඊටාම සංකීර්ණ දේවල්
රැකී ආරක්ෂාවල වැඩ කටයුතු, ව්‍යාපාර වැඩ කටයුතු, අධ්‍යාපන වැඩ, සමහර වෙලාවට සමාජ වැඩ, දරුවන්ගේ වැඩ, ඥාතීන්ගේ වැඩ, ඊට වැඩි ඊටාම සංකීර්ණ දේවල් වලට අපි යොමු වෙනවා. ඉතින් ඒවා කරද්දිත් අපි බලන්න ඕන ඒවයි ස්වභාවය කොහොමද? ඒවයි ස්වરૂපය කොහොමද? ඒවා මේ ආසව මට්ටමින් කරන දේවල්ද? නිකන් කැමැත්ත පදනම් කරගෙන යන දේවල්ද? එහෙම නැත්තම් අපි ඒවා කරන මොහොතේ අවදිමත් භාවයක් තියාගෙන, දැනුවත් භාවයක් තියාගෙන මේ මොහොතේ මේ දැන් මම මේ දේ කරනවා, මේ දේ ඉදිලා සිටිනවා ආදී වශයෙන් ඒ පිළිබඳව හොඳ දැනුවත් භාවයකින් මේ දේ කෙරෙනවද කියලා අපි විමසා බැලීම අවශ්‍යයි. ඉතින් ওই විදිහට අපි ටිකක් ගැඹුරින් මේ කාරණේ සැලකිල්ලට ගත යුතුව තිබෙනවා, විමසා බැලිය යුතුව තිබෙනවා. හොඳයි, ඔය තමයි ආසව, කාම ආසව වල ස්වභාවය. කැමැත්ත පදනම් වූ සිතවිලි, අදහස්, සංකල්ප, හුරු පුරුදුකම්, අබ්බැහිකම්, ක්‍රියාකාරකම්. ඒවා සමහර වෙලාවට අපි කාලයක් තිස්සේ කරගෙන ආපු දේවල් එහෙම තියෙනවා. දැන් මේ වර්තමාන කාලය ගත්තම අපේ ශ්‍රී ලාංකීය සමාජය ඇතුලේ එහෙම දෙයක් ක්‍රියාත්මක වෙනවා. නව අවුරුද්ද, අලුත් අවුරුද්ද කියලා අපිට තියෙන මේ බරපතල ආර්ථික ගැටලුව මැද්දේ වුණත් මිනිස්සු අර ඒ සංස්කෘතික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන ස්වභාවයක් අපිට පේන තියෙනවා. ඒකෙදි පේනවා ඇත්තට මේක මේ අවශ්‍යතාවයකට වඩා ඒක ආසවයක් කියලා. සංස්කෘතික ආසවයක් ඒක හුඟක් වෙලාවට තියෙනවා. ඔය පිළිබඳව අපේ කල්යාණ මිත්‍රයන් මේ විශේෂයෙන් භාවනා යෝගීන් හුඟ දෙනෙක් අපිත් සමග සාකච්ඡා කළා. අපි භාවනා යෝගීන් හැටියට මේවා කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් ඒ අනුව අපිට පේනවා මේවයි තියෙන හුඟක්ම ආසව ලක්ෂණ. දැන් අපි ජීවිතේ යම් කිසි දෙයක් කරනවා නම් ඒකේ අර්ථයක්, ප්‍රයෝජනයක්, ප්‍රතිඵලයක් සලකගෙනනේ සාමාන්‍යයෙන් අපි කරන්නේ. එහෙම අර්ථයක්, ප්‍රයෝජනයක් නැතුව කරන බොහෝ දේ තියෙනවා මේ සංස්කෘතික උත්සවවල, ආගමික උත්සවවල එහෙම ලක්ෂණයක් තියෙනවා. ඉතින් හැබැයි ඒවයි සමහර වෙලාවට මේ වින්දනීය පක්ෂය තියෙන්න පුළුවන්. ඔය සතුටු වෙනවා කියන කාරණේ යම් කිසි දෙයක් කරලා හැබැයි ඒවයි අර්ථයක් නැහැ එතන, ප්‍රයෝජනයක් නැහැ. සමහර ඒවයි එහෙම දෙයක්වත් නැහැ, කරන්නම් වාලේ කරනවා. එහෙම කරනවා. ඉතින් අපි හුඟක් ඒව දැන් තේරුම් කරලා දෙනවා. එකක් තමයි අපි මේ ප්‍රතිපත්තිය පිළිහිටලා ඉන්නවා. අපි එවැනි දේවල් ක්‍රියාත්මක නොකර ඉන්න අපි පුරුදු වෙනවා. ඊළඟට අපි ඒක තෝරලා දෙනවා, අවබෝධ කරලා දෙනවා අනිත් පුද්ගලයාට. මෙතන තියෙන්නේ ආශාවයක්, මෙතන තියෙන්නේ පුරුද්දක්, ඇබ්බැහියක්, සම්ප්‍රදායික මතයක්, කරගෙන ආපු දෙයක් ඔහෙ කරනවා විතරයි. ඒක ගැන බුද්ධිමත්ව කල්පනාකාරීව හිතා බැලීමක් නැහැ කියලා ඒක තෝරලා දෙනවා, අවබෝධ කරලා දෙනවා. අවබෝධ කරලා දුන්නම හුඟක් දෙනකොට මේක තෝරගන්න පුළුවන්. තෝරගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. ඒ විදිහට ඉතින් ඔය ආසව ලක්ෂණ දකින්න පුළුවන් ඔය හැම අංශයකම. විශේෂයෙන් ආගමික අංශවල තියෙන ආගමික සිරිත් පිරිත් හුඟක් වෙලාවට පවතින්නේ ආසව මට්ටමේ. ඊළඟට ඔය සංස්කෘතික පැත්තෙන් ගත්තම ලෝකයේ විවිධ සංස්කෘතීන් තියෙනවා. ඒ සංස්කෘතීන් වල තියෙන සංස්කෘතික ලක්ෂණ, සංස්කෘතිකමය ක්‍රියාකාරකම් ඒවත් අපිට පේන්න තියෙනවා. ඒවත් වැඩිපුරම තියෙන්නේ මේ ලක්ෂණේ, ආසව ලක්ෂණේ තියෙන්නේ. ඉතින් ඔය ආසව පිළිබඳව කතා කරන්නේ මොකද? මේ ආසව වලින් දුක් ඇති වෙනවා ඇත්තටම. දුෂ්කරතා පැන නගිනවා.
දැන් අපි වර්තමානයේ කියන්නේ මේ දිනවල අපේ රටේ ක්‍රියාත්මක වෙන මේ සංස්කෘතික ඔකට එක වචන කියනවා. නව වර්ෂයේ නව අවුරුදු මංගල්‍යයේ එක වචන පාවිච්චි වෙනවා. ඒ කොයි විදිහට පාවිච්චි වුණත් ඒකේ තියෙන මේ ආසව ගතිය නිසා විශාල වශයෙන් මේ අපිට පේනවා සමහර අය මේ තරම් ආර්ථික දුෂ්කරතාවයක් පවතින තත්ත්වයේ තුල වුණා අර ඒ ඇබ්බැහිකමට පුරුද්දට ඒ මතයට විශ්වාසයට පිළිගැනීමට ගිහිල්ලා ඒ දේවල් ටික කරනවා. ඉතින් කරනකොට වෙන්නේ ආපහු ආයි ගැටලුවක් ඇති වෙනවා. දැන් හොඳම නිදර්ශනයක් අපි දන්න යම්කිසි කෙනෙක් දැනටත් මේ කොවිඩ් රෝගය සම්පූර්ණයෙන්ම අයින් වෙලා නැහැ. කොවිඩ් රෝගය එහෙමම තියෙනවා. නමුත් කොවිඩ් රෝගය තියෙද්දි අර සංස්කෘතික කටයුතු වල යෙදලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් අර රෝගී తত্ত্বය තියාගෙනම අර කාර්යය කරලා තව වැඩි පිරිසකට රෝගේ බෝ කරලා අනිත් අයට. එතකොට ඇහුවම කියන්නේ අවුරුද්දකට සැරයක් එන දේනේ. ඒක කරන්න ඕන. ඔහොම කියලා. එතකොට ඒකේ තියෙනවා අර ඇබ්බැහිකම එහෙම නැත්නම් අර මිත්‍යා විශ්වාසය පදනම් වෙලා. හැබැයි ප්‍රඥාවෙන් ඒක දිහා බලලා නැහැ. මේක මේ විදිහට ක්‍රියාත්මක කරන්න ගියපුවාම සිද්ධ වෙන අයහපත මොකද්ද කියලා. ඒකෙන් ඉස්මතු වෙලා එන දුක්ඛ දෝමනස්ය කොහොමද කියලා බලන්න. ඉතින් සංස්කෘතික කටයුත්ත කළා රෝගය පැතිරෙව්වා. එතකොට ඒක තමයි අර ආසවවල තියෙන අර අවිජ්ජා ලක්ෂණය. අවිජ්ජා ආසවය. එක පැත්තකින් ඒක ආසවයක්. ඒක සකස් වෙලා තියෙන අවිද්‍යාවෙන්. අනවබෝධයෙන් කරන වැඩක්. ඒ විදිහට. එතකොට බලන්න ඒකේ තියෙන හානිය. ওই විදිහටම තියෙනවා ආර්ථික වශයෙන් විශාල වශයෙන් හානි වෙන දේවල්. අපි වාක්‍යව තේරුම් කරලා දීලා තියෙනවා. දැන් නිදර්ශනයක් හැටියට ගත්තොත් මේ රතිඤ්ඤාපත්තු කිරීම වගේ දේවල් ඔය උත්සවවලදී සමහර අය කරනවා. රතිඤ්ඤාපත්තු කිරීම. එතකොට ඒක දැන් ඒක ආසවයක් වෙලා තියෙනවා. එතකොට අවුරුද්දට රතිඤ්ඤාපත්තු කරන්න ඕනේ කියන වගේ අදහසක් තියෙනවා. එහෙම තියෙනවා. එතකොට ඒකේ කිසි අදාළත්වයක් නැහැ ඉතින්. ඒකේ ඕමනාවක් නැහැ. සමහරකේ ශබ්දය නිකුත් වීම හරහා එහෙම නැත්නම් රාත්‍රී කාලයේ පත්තු කරන යම් ආලෝකය නිකුත් කරන මල් වෙඩි වගේ දේවල් ගින්දරෙන් කරන සංදර්ශන ඔයාලට ගිනි කෙලි කියලා සිංහල වචනයක් පාවිච්චි කරලා තියෙනවා. ආලෝක සංදර්ශන ওই වගේ දේවල්. ඉතින් කරනවා. එතකොට හිතනවා ඒවා තියෙන්න ඕනේ, ඒවා අවශ්‍යයි, ඒවා කෙරෙන්න ඕනේ කියලා. හැබැයි ගැඹුරින් කල්පනා කරලා බලපුවම ඒවා එහෙම අදාළත්වයක් අවශ්‍යතාවයක් නැහැ. අදාළත්වයක් නැහැ. එතන ඊළඟට ආහාර පාන සකස් කිරීමේදී විවිධ ආහාර පාන වර්ග සකස් කරනවා. මම මේ කතා කරන්නේ මේ දැනට පවතින තත්ත්වයේ අවුරුද්ද කියන මේ සංස්කෘතික ක්‍රියාකාරකම් ඇතුලේ පවතින ආසව පිළිබඳ. ඒතකොට දැන් අපි කැම බීම ගන්න ඕන ආහාර පාන අවශ්‍යයි. ආහාර පාන හැම මිනිසෙකුටම වමනා කරනවා. නමුත් ආහාර පාන ගැනීමේදී විවිධාකාර ආහාර පාන වර්ග හදනවා. අන්තිමට අර ඒවයින් බලපුවාම ඒවා සකස් කරලා ඒවා පරිභෝජනය වෙලත් නැහැ. මුගක් ඒවා සෑහෙන ප්‍රමාණයක් නාස්ති වෙලා තියෙනවා, විනාශ වෙලා තියෙනවා. එතකොට නමුත් කියනවා එහෙම බෑ. අවුරුද්දට මේ කෑම වර්ග, මේ කැවිලි වර්ග හදන්න ඕනෙමයි කියලා හදනවා. හදලා ඉතින් ටිකක් කනවා, වැඩිපුර ප්‍රමාණයක් විසි කරනවා. ওই වගේ දේවල් තියෙනවා. ඊළඟට සංග්‍රහ කිරීමේදී සමහර අය මද්ද්‍රව්‍ය භාවිතා කරනවා. එතකොට ඒකට යම්කිසි අවිජ්ජාසවයක් හදාගෙන තියෙන සමහර අය කියනවා. ඉතින් හැමදාම බොන්නේ නෑනේ, අවුරුද්දට විතරයිනේ කියලා.
ඒ මොකටද වැරදි වැඩක් ජීවිතේ එක දවසක් ආයි කරන්නේ අනිත් එක නොදැනුවත්ව නෙවෙයි හොඳට දැනුවත්ව කරන්නේ. දැනුවත්ව කරනවා ඒකට කිසියම් ආකාරයක මතයක් සකස් කරගෙන තියෙනවා. මතයක් හදාගෙන තියෙනවා. නෑ මේක අවුරුද්දකට සැරයක් කරන දෙන්නේ කමක් නෑ කියලා මතයක් හදාගෙන. එතලා ඒක කරනවා. එතකොට ඒක මොකද්ද? කාම ආසවයක්ද අවිජ්ජාසවයක්ද? සමහරට ওই දෙකටම සම්බන්ධයක් තියෙනවා. අර මද්ද්‍රව්‍ය භාවිතා කරන්නේ කාමාශයයක් විදිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර අවිද්‍යාව නිසා වෙන්නත් පුළුවන්. ඒක නිසා ඔය ආසව එකයි ඔය දෙකට සම්බන්ධයි හුඟක්ම. ආසව කාමාසව අවිජ්ජාසව දෙකට තමයි සම්බන්ධ. ඉතින් ඔහොම තියෙනවා අපිට හුඟක් දැක ගන්න පුළුවන් ඔය ආසව ස්වરૂපය. ඉතින් ඒ වයින් අර ආපහු කෙලෙස් වලට දුක් වලට වැටෙනවා පුද්ගලයා. ඒ නිසායි ආසවක්ඛය කියලා දෙයක් ආසව දුරු කිරීමක් බුදුදහම පෙන්වුම් කරා. දැන් ඔය මම ඊටාම සරල නිදර්ශන කීපයක් ඉදිරිපත් කළේ. හැබැයි ඕවා බලපුවාම සරල දේවල් වලින් මම ඉදිරිපත් කරාට ඊට වැඩිය සංකීර්ණ දේවල් තියෙනවා. ඊට වැඩිය සංකීර්ණයි සමහර. ඒවයි හානිය අති විශාලයි. හානිය ගොඩක් වැඩි. දුක වැඩි. සමහර විට මේ අපි දැන් හුඟක් වෙලාවට ධර්ම සාකච්ඡාවලදීත් මේ ආර්ථික කාරණේ ගැන හුඟක් අවධානය යොමු කරනවා. සමහර අබ්බැහිකෙන් සමහර පුරුදු සමහර විශ්වාස සමහර මතිමතාන්තර වලට ගිහිල්ලා අපි විශාල විදියට අපේ ආර්ථික හානි කරගෙන තියෙනවා. ඒවා කරලා පස්සේ හැරලා බලපුවම ඇති වැඩක් නැහැ. හිස් දේවල් අර්ථයක් නැති දේවල් කරලා හැබැයි ඒවට විශාල වශයෙන් ආර්ථික පිරිවැයක් දරලා තියෙනවා. එක්ක මුදල්. එහෙම නැත්නම් අපේ කාලය. එහෙම නැත්නම් ශ්‍රමය. ඔය වගේ එහෙම නැත්නම් පාරිසරික සම්පත්. ඔය වගේ වාග් දේ අපි වැය කරලා තියෙනවා. ඉතින් මේ වැය කිරීම හරහා මේ අයහපත මේ ගැටලුව මේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම මේ කාලය මේ ආසව පිළිබඳව අවදිමත් භාවයක් ඇති කරන්න ඉතාම හොඳ කාලයක්. අපේ මොනවාද අවිද්‍යාසව, අපේ මොනවාද කාමාසව, ඊළඟට අපේ භවආසව. මේ භවආසව පැත්තෙනුත් භව කියන එක කල්පනා කරලා බැලුවොත් යම් තත්වයන්ටපත් වීමේ කැමැත්ත මත පදනම් වෙලා ඇති වෙන දෙයක් මේක. ඉතින් ඒවයිත් තියෙනවා මේ යම් හානිකර දේවල්. ජීවිතේ අපේ යම් තත්වයන්ටපත් වෙන්න ඕනේ කියලා හිතන දේවල් අපි හුඟක් ගැඹුරින් හිතලා බලනවා. අපි ඇත්තටම අපිට ඕන නිසාද ඒ தത്വයට අපිපත් වෙන්න උත්සාහ කරන්නේ දඟලන්නේ. එහෙම නැත්නම් මේ සමාජයේ අනිත් අය ඒ தത്വයේ ඉන්න නිසා අනිත් අය ඒ தത്വයටපත් වෙන නිසා ඒ වගේ කාරණා සැලකිල්ලට අරගෙනද කියලා අපි ටිකක් කල්පනාවට ගන්න වටිනවා. අපි අපි හිතමු ආර්ථික தত্ত্ব දැන් தত্ত্ব භව කියන එකට අපි දෙන ඊටාම ආසන්න තේරුම ළඟ තේරුම වෙන්නේ தত্ত্ব කියන එක. එතකොට ආර්ථික தত্ত্ব, සමාජ தত্ত্ব, දේශපාලන தত্ত্ব ඔහොම ගිහිල්ලා ආගමික தত্ত্ব, අධ්‍යාත්මික தত্ত্ব තල ගන්න පුළුවන් මේ භව කියන වචනයට. ඒව ගන්න පුළුවන්. එතකොට ඒ විදිහේ தත්වයන්ටපත් වෙන්න අපේ තියෙන දැඟලිල්ල. ඒකට අපි භව රාග, භව තණ්හා කියලා කියනවා. ඉතින් එහෙමපත් වෙන්න අපි දඟලනවා. සමහර වෙලාවට අපේ ආර්ථික, සමාජීය, දේශපාලන තත්වයන්, පාරිසරික අපේ වටපිටාව, ආගමික තත්වයන් ඔය විදිහට දැනුම, අධ්‍යාපන තත්වයන් ඔය වගේවට අපි දඟලනවා. හැබැයි යම් අවශ්‍යතාව නිසා ඒවටපත් වීමේ ලොකු ගැටලුවක් අපිට පේන්නේ නැහැ. හැබැයි ඇත්තටම අපි බලන්න ඕන අපේ ජීවිතයේ සම්බන්ධයෙන් ගත්තම එහෙම තත්වයකටපත් විය යුතුද කියන කාරණා. ඉතින් ඔය තමයි ඔය භව ස්වභාවය.
අර ඒකට අවශ්‍ය කරන කිසියම් ආකාරයකට වටපිටාවක් වගේ ඇත්තටම භව කියලා කියන්නේ. කාමයටම තමයි අර භවය සකස් කරගන්නේ. ඒකයි කාමාසවයි භවආසවයි දෙක හැමතිස්සෙම ළඟ තියෙන්නේ. අපිට කැමැත්තක් ඇති වෙලා ඊට අදාළ ඒ කැමැති ආර්ථික තත්ත්වය, කැමැති සමාජීය තත්ත්වය, කැමැති ජීවන වටපිටාව. ඉතින් ඉස්සර වෙලා තියෙන්නේ කාම කැමැත්ත. ඒක ඉෂ්ට කර ගැනීමෙහි අර්ථයෙන් තමයි අපි ඇත්ත වශයෙන්ම මේ අර ඊට අදාළ වටපිටාව සකස් කරගන්නේ. මේ වටපිටාවට තමයි මේ භව කියලා කියන්නේ ඇත්තට. වටපිටාව. ඉතින් අපි සමහර වෙලාවට ඒවටත් විශාල වශයෙන් ප්‍රයත්න කරනවා. මහන්සි වෙනවා. උනන්දු වෙනවා, උත්සාහවන්ත වෙනවා. මේ වැනි වටපිටාවන් සකස් කරගන්න. ඉතින් ඒ වයිදී අපි ටිකක් ප්‍රඥාවෙන් හිතලා කල්පනා කරලා බලන්න වෙනවා. අපි මේ කරන කියන දේවල් වල මොකද්ද තියෙන අර්ථය? මොකද්ද තියෙන මේ தത്വයටපත් වෙන්න ඕනද? මේ ආර්ථික தത്വයට, මේ සමාජ தത്വයට මෙවැනි தത്വයන්ටපත් විය යුතුමද? අත්‍යවශ්‍යද කියලා. සමහර වෙලාවට අපි එහෙම අවශ්‍යතාවයේම සලකලා නෙමෙයි කරන්නේ සමහර වෙලට. දැන් මම සරල නිදර්ශනයක් කිව්වොත් අපේ පාරිසරික වටපිටාව කියලා ගත්තොත් අපි ගොඩක්ම ඈතට යන්නේ නැතුව අපේ නිවසේ අභ්‍යන්තරය, නිවසේ වටපිටාව, අපේ ගාඩන් එක, මිදුල, වත්ත මේ විදිහට කල්පනා කරලා බැලුවොත් දැන් මේවා වෙලාවක නිරීක්ෂණය කරලා බලන්න. අපි යම් යම් මට්ටම් වලින් අපේ ගේ ඇතුලේ අභ්‍යන්තරයේ භාණ්ඩ, එහි හැඩය, එහි ස්වરૂපය අපි පවත්වගෙන යනවා. හැමතැනකම ගෘහ අභ්‍යන්තරයේ ඊළඟට අපි එළියට වැස්සොත් අපේ මේ වටපිටාවේ මිදුල, වත්ත වටපිටාවත් අපි එක විදිහට මේක පවත්වගෙන යනවා. මල් හිටවලා, මල් තියලා, සමහර වෙලාවට පළතුරු ගස් හිටවලා, තනකොළ වවලා ඔය නොයෙක් විදිහට අපේ වටපිටාව යම්කිසි තත්ත්වයකින් පවත්වගෙන යන්න අපි උත්සාහ කරනවා. එතකොට පිරිසිදුකම පිළිවෙල වගේ දේවල් නම් ගත්තොත් අවශ්‍යයි නේ. ඒවයි ඵලදායීතාවය අපි දන්නවනේ. දැන් අපි කතා කරන්නේ ඒ වගේ දේවල් නෙවෙයි. ඊ පිරිසිදුකම පිළිවෙල කියන එකට එහා ගිය වෙනත් දේවල් වගේක් අපි නඩත්තු කරනවා. පවත්වගෙන යන යම් තත්ත්ව ලෙවල්ස් මට්ටම්. ඉතින් අපි ඒක පවත්වගෙන යන්න සමහර වෙලාවට අසීමිත අසාමාන්‍ය වෙහෙසක්, මහන්සියක්, කැපවීමක් කරනවා. ඒක හැබැයි අවශ්‍යතාවයක්ම නෙමෙයි සමහර වෙලාවට. අවශ්‍යතාවයක්ම නෙමෙයි. ඔය වගේ දේවල් තියෙන හොඳට සියුම්ව කල්පනා කරලා බලන්න. ඒවට කියන්නේ භව ආසව කියලා. යම් යම් තත්ත්ව මට්ටම්, ලෙවල්ස්, ජීවන තත්ත්වයන්, සමාජ තත්ත්වයන් පවත්වගෙන යන්න උත්සාහ කරන. ඒවයි ඒ තරම් හරයක් නෑ නිකන් අනිත් අය කරන නිසා කරන දේවල් සමහරයි. භව යම් යම් තත්ත්වයන් පවත්වගෙන යන. ඕක තවත් ඊටාම සියුම් පැතිවලට පෙන්වන්න පුළුවන්. අපේ ශරීරය ගත්තත් සමහර වෙලාවට අපේ ශරීරය අපි උත්සාහ කරනවා යම් ආකාරයක ස්වરૂපයකින් පවත්වගෙන යන්න. සාමාන්‍ය සබාධමෙන් ශරීරය පවතින ඕන හැඩයක්, ආකාරයක් අපිට දීලානේ තියෙන්නේ. සබාධමෙන් දීපු හැඩයක් තියෙනවා, ස්වરૂපයක් තියෙනවා, ආකාරයක් තියෙනවා. හැබැයි ඒක ඉක්මවලා ශරීරය කියන එක 아무තු ස්වરૂපයෙන්, 아무තු හැඩයකින් පවත්වාගෙන යන්නත් උත්සාහ කරන අවස්ථා තියෙනවානේ. එහෙම තියෙනවා. එතකොට එතන මොකක්ද තියෙන්නේ? එතන තියෙන්නේ ආශාවයක්. වෙනත් අය ඉතින් ඒකට අවිද්‍යාව ඇති කරනවා. මේ ශරීරයක් මූණ මෙහෙම තියෙන්න ඕන, අතපය මෙහෙම තියෙන්න ඕන, කොණ්ඩේ මෙහෙම තියෙන්න ඕන, රැවුල මෙහෙම තියෙන්න ඕන. ආදී වශයෙන්. ඉතින් අපිට මොකද කරන්නේ? අපි මේ කියන විදිහට මේවා හදන්න පටන් ගන්නවා. අවශ්‍ය නැහැ. මොකද ශරීරයට එහෙම උවමනාවක් නැහැ. ශරීරයට අර පිරිසිදුකම පිළිවෙල තිබ්බම ඇති. නමුත් ඒවත් ආසව බවට පත් වෙනවා.
ඔහොම ගිහිල්ලා අපිට මේක සියුම් ඊටාම ආසව කියන කාරණේ හරි සියුම්. පෞද්ගලික සාකච්ඡාවේදී ඔබට මතකයි මේ ප්‍රශ්නේ මතු කළා අපේ මහත්මේ. අවිද්‍යා සමුදය ආසව සමුදය. ආසව සමුදය අවිද්‍යා සමුදය කියලා. ආසව සහ අවිද්‍යා දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. අවිද්‍යාව ආසවයකට යනවා, ආසවය අවිද්‍යාව. දැන් ඔන්න මම අද ඉදිරිපත් කර නිදර්ශනයෙන්ම ඕක මම පැහැදිලි කරන්නම්. දැන් සංස්කෘතික ආසව තියෙනවා. සංස්කෘතික ආසව. ඒවා කාම, ඒවා නැත්තම් අවිද්‍යාව පදනම් කරගෙන. දැන් ඕක කරනකොට කාලයක් යනකොට මේක විකෘති වෙලා අමුතු දෙයක් කරන්න පටන් ගන්නවා. දැන් එතකොට තියෙන්නේ ආසවයෙන් අවිද්‍යාවක් හැදෙන එක. ඇහුවොත් ඇයි මේක කරන්නේ? දන්නේ නැහැ කියලා. දන්නේ නැහැ කරනවා. ඉතින් කරගෙන ගිය අවුරුද්දෙත් කළානේ. ඊට කලින් අවුරුදුරත් කරා. අපේ පාරම්පරික මුතුන් මිත්තෝ පැරණි අය මේවා කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ කරගෙන ඇවිල්ලා තියෙන නිසා අපි මේවා කරනවා. ඕක තමයි දෙන සාමාන්‍ය අදහස. මේක කරන්නේ ඇයි කියලා ඇහුවම කියන්නේ ඒකයි. ඉතින් ওই විදිහට ඇතැම් ආසව වලින්ම අවිද්‍යාව ඇති වෙනවා. අනිත් පැත්තෙන් අවිද්‍යාව නිසා ආසවත් ඇති වෙනවා. අවිද්‍යාව නිසා. ওই විදිහට දෙපැත්තටම මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් කොහොම හරි මේක කඩන්න පුළුවන්කම තියෙන මේ අවිද්‍යා ආසව චක්‍රය. අවිද්‍යා සමුදය ආසව සමුදය කියන මේ චක්‍රය කඩන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාවෙන් තමයි. ඒ කියන්නේ අවිද්‍යාව දුරු කිරීම තමයි මේක දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් හොඳයි. මම ඔය කාරණා අතනින් සාකච්ඡාව නිමා කරලා අපි වෙනද වගේම අපේ ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව සලසමු මේ සාකච්ඡාවට යොමු වෙන්න. මොනවාද මේ ආසව සම්බන්ධයෙන් අපිට කතා බහ කරන්න තියෙන දේවල් මොනවද කියලා. හොඳයි. ධර්ම සාකච්ඡාවට අපි අවස්ථාව ලබා ගමු. විශේෂයෙන් ආසව පිළිබඳව මාතෘකාවෙන්ම කතා කරන්න පුළුවන්කම තියෙනවා නම් වඩා හොඳයි. කව කියන්නේ අපිට ටිකක් පැහැදිලි කරලා දෙනවද ලෙඩට බෙහෙත් ගන්න එක ආසවයක් කරගන්න නැතුව කොහොමද කරන්නේ කියලා? ලෙඩක් තියෙනවා නම් ඒ කියන්නේ හැබෑවටම උතන තව කාරණයක්. ලෙඩක්ද නැත්නම් ඒක ආසවයක්ද සමහර වෙලාවට. සමහර අයට තියෙනවා ඇත්තටම රෝගී තත්ත්වයක් නෙවෙයි රෝගයක් යයි හිතාගත්ත දෙයක් සමහර අයගේ තියෙනවා. එහෙම වුණොත් ඒක පළමුවෙන්ම ලෙඩක් නෙවෙයි රෝගයක් නෙවෙයි ඒක ආසවයක් වෙන්න පුළුවන්. පළමු කාරණේ. එහෙම නෙවෙයි නම් එතකොට එහෙම නෙවෙයි මේක ඇත්තටම රෝගයක්. අසනීපයක් මේ ඇති වෙලා තියෙන්නේ. එතකොට අසනීපයකට සාමාන්‍යයෙන් ලෙඩකට රෝගයකට අපි බෙහෙතක් ගන්නවනේ. ඒක ගත යුතුයි. ඒක අවශ්‍යයි. එතකොට ඒකත් අර අපි ප්‍රඥාවෙන් හිතලා කල්පනා කරලා මේ අසනීප තත්ත්වයේ හේතුඵල ධර්මානුකූලව තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේකට බෙහෙතක් ගත යුතුයි ප්‍රතිකාරයක් කර යුතුයි ප්‍රතිකර්මයක් කර යුතුයි කියලා ඒක හරියට කල්පනාවට අරගෙන හරියට ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ඒක කරන්න ඕනේ. එහෙම නැත්නම් අර සමහර වෙලාවට ලෙඩ රෝගය ඇති වුණායින් පස්සේ සමහර අය ඒක ගැන එච්චරම හිතන්නේ නැතුව ඔය සමහර ප්‍රතිකර්ම කරනවා සම්ප්‍රදායිකව කරන නිසා නිත්‍යයත් කරන නිසා දිවසින් කියලා. ඉතින් එහෙම ප්‍රතිකාර කරන්න ගියොත් ඒ විදිහට බැලුවොත් ඒක ආසවයක් වෙනවා. දැන් ඔය සමහර ආගම් විසින් සමහර වෙලාවට ඇති කරන තත්ත්වයන් තියෙන. නැත්නම් ආගම් සමහර විට ප්‍රතිකාර හැටියට යම් දේ යෝජනා කරනවා. ආගමික කටයුතු වලින්
ආශිර්වාද වගේ දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ප්‍රතිකාර කරන්න පුළුවන්කම තියෙනවා කියලා අපි හිතන්නේ. බුදුදහමෙන්වත් එහෙම දේවල් නැහැ. රෝගයකට ප්‍රතිකාර නම් අපි දන්නවා ඒක වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගිහිල්ලා තමයි බටහිර හෝ දේශීය හෝ නොය වෛද්‍ය විද්‍යාව කියවම මේ විවිධ වෛද්‍ය ක්‍රම තියෙනවා. ඒ කොයියම්ම ක්‍රමයකින් හරි ගිහිල්ලා තමයි අපි රෝගයකට ප්‍රතිකාර කරන්න පුළුවන්කම තියෙන්නේ. ආගමික භාවිතාවක් ආශිර්වාදයක් වගේ දෙයක් රෝගයකට ප්‍රතිකාරයක් නෙවෙයි. සමහර අය ඒ වගේ විශ්වාසයක් තියෙන නැත්නම් ආගම්වල අපි පහුගිය කාලෙක දැක්කා කුඩා දරුවෙක් මිය ගිය සිද්ධියක්. ඒ අය මේ ප්‍රතිකාරයක් නොකර ආගමික අභිචාරයක් කර කර ඉඳලා. එතකොට ඒවා ආසව ඇත්තටම. ඒවා විශ්වාස කරන යම් විශ්වාස මතිමතාන්තර තුලින් ආපු දේවල්. ඉතින් එහෙම වුණා නෑ අපි රෝගයක්මද ඇත්තටම මේක රෝගී තත්ත්වයක්ද කියලා අපි බලන්න. සමහර වෙලාවට මේ සමහර අය මේ ව්‍යාධි නෙමෙයි ජරා ධර්මතාවයේ රෝග කියලා වර්ධවා වටහා ගන්න අවස්ථාවලුත් තියෙනවා. ඒ ජරා ධර්මය කියලා කියන්නේ දි รา පත් වීම වයසට යෑම එක්ක ඇති වෙන තත්ත්වය. ඒකට ඒවා ඇත්තටම මේ ව්‍යාධි නෙමෙයි. ඒවා ජරා. ඒකට ජරා ධර්මතාවයයි ව්‍යාධි ධර්මතාවයයි දෙක වෙන වෙනම තේරුම් කරගන්න අවශ්‍යයි. ඊළඟට ව්‍යාධියට නම් ලෙඩකට නම් රෝගයකට නම් ඒකට අදාළ වෛද්‍ය ක්‍රමයක් තෝරාගෙන කුමන හෝ වෛද්‍ය ක්‍රමයක් හරහා ගිහිල්ලා මේකට ප්‍රතිකාරයක් තමයි කළ යුත්තේ. ඒක ඉතින් ආශාවයක් වෙන්නේ සමහර වෙලාවට ඒකට යම්කිසි මතයක් හදාගෙන තිබුණොත් මේකට මෙහෙමමයි කළ යුත්තේ මේ විදියමයි කළ යුත්තේ මේකෙන් පිටස්තර දෙයක් නැහැ. ඔය ආදි වශයෙන් එතකොට අර දිඨාසවවලට දෘෂ්ටිමය ආසවවලට යන්න පුළුවන්. එහෙම නැතුව අපි ඒක බුද්ධිමත්ව හිතලා කල්පනා කරලා ඊට අදාළ ප්‍රතිකාරමයට යොමු වෙන්න පුළුවන්. මෙතන ඒකයි උතන අපි සැලකිල්ලට ගන්න ඕන කාරණේ. ඒකේ තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍ය සමහර අය මානසිකව මේ කියන්නේ ලෙඩවලට ඇබ්බැහි වීම වල ඔව් ඒ කියන්නේ ඒක ලෙඩකට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයන් ගැන වැරදි විශ්වාසයක් නිසා ප්‍රතිකර්ම නොකිරීම හරහා වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක ලෙඩකට ඇබ්බැහි වීම කියන කාරණේ ඒක මට ටිකක් සංකීර්ණ කාරණයක්. නමුත් ලෙඩක් වුණාම ඒක පරීක්ෂා කරලා රෝගයක්ද අර ජරාද ව්‍යාධිද කියන දෙක හරියට තෝරා බේරා ගන්න ඕන. ඒක රෝගී තත්ත්වයක් නම් ඒක අපිට රෝගී තත්ත්වයකක් තියෙන හැබැයි මෙහෙම රෝග තියෙනවා අපේ දහමට අනුව සනීප කරන්න පුළුවන් ඒවා තියෙන බැරි ඒවාත් තියෙනවා. එතකොට සනීප කරන්න පුළුවන් සුව කරන්න පුළුවන් දේවල් අපිට සුව කරන්න අදාළ ක්‍රියාමාර්ග ගත හැකියි. සුව කළ නොහැකි රෝගත් තියෙනවා. ඒවා මුළු ජීවිත කාලය පුරාම තියෙන අපි දන්නවා අපි බොහෝ දෙනෙකුට ওই වගේ සුව කළ නොහැකි රෝග තියෙනවා ඇත්තටම. ඒවත් එක්ක අපි සටන් කර ඉන්නවට වඩා ඒක තීරුම් අරගෙන ඒකත් එක්ක පවතින හුරු පුරුදු වීමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මට ඔය සම්බන්ධයෙන් කියන්න තියෙන. රෝගයක් ආස්තවයක් වෙන්නේ කොහොමද ඒක? ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ඊට අදාළ ක්‍රියාමාර්ගයක් ගැනීම තමයි සුදුසු. මේ ආස්තව සම්බන්ධයෙන් මේ කල්පනා කරුවා මේ දැන් ආස්තව සමුදයක් කියන්න ඕන ආස්තව නිරෝධයක් කියන්න ඕන ආස්තව නිරෝධගාමිනී ප්‍රතිපදාවක් කියන්නේ. ඔව්. ඒකට මේ ආස්තවක්ඛය කියලා සූත්‍රයක් කියනවා. ආස්තවක්ඛය සූත්‍රය කියන්නේ ඒකේ කොහොමද කෙටි සූත්‍රයක් ඒක එතන ආස්තවක්ඛය ප්‍රතිපදාව විදියට මේ අනුශාසනික මාර්ගය තමයි සඳහන් වෙලා තියෙන්නේ. මේ මම කල්පනා කරලා මේ ආසව කියන්නේ මේ ඉබේ පහළ වෙන්නේ මෙන්න විදියක් නෑ. මේවා ඔය හරි තැනකින් පටන් ගන්න
මගේ අදහසේ හැටියට මේ කොයිවත් මේ සඳහන් වෙන දෙයක් නෙවෙයි. ඒකත් අර උපචය කියන වගේ ක්‍රියාවලියක් කරා වැඩි දියුණු වීමක් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒකම අපචය කියන මේ වචනේ තේරුම විදියට ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙලා යන්න පුළුවන් දෙයක්. එතකොට කොහොමද මේ ආසව පටන් ගන්නේ? කොහොමද මේ ආසව වැඩි දියුණු වෙන්නේ? කොහොමද මේ ආසව ක්‍රමක්‍රමයෙන් දුර්වල ගිහිල්ලා ක්ෂය වෙන්නේ? පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්. ඔව් මේ හේතුවක් ඇතුව තමයිනේ. ඒ කියන්නේ හේතුඵල ධර්මතාවයක් හැටියට තමයි ඉතින් අපි අවිද්‍යා සමුදය ආසව සමුදය කියන පැත්ත අපි මේ පැත්තට වැඩි බරක් තියලා මේ ආසව තේරුම් ගැනීම මට හිතෙනවා මගේ අත්දැකීම හැටියට වඩා සුදුසුයි කියලා. ඒ කියන්නේ හුඟක්ම මේකේ ආරම්භය අපිට පේන්න තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාවෙන් ආශ්‍රයයක් පටන්ගෙන ඒ ආශ්‍රවය ක්‍රියාත්මක වෙනකොට ඒ ආශ්‍රවය අවිද්‍යාවක් බවට හැරෙන්නත් පුළුවන්. දැන් අර කලින් ප්‍රශ්නේ ලෙඩ රෝග දැන් යම්කිසි රෝගයකට ප්‍රතිකාරය මේකමයි කියලා කවුරු හරි යම්කිසි අදහසක් ඉස්සර වෙලා ඇති කර ගන්නවා. එතකොට පසුවට සමාජයේ විසින් ඒ රෝගයට ඒකම ඇර වෙන මොකොත් නොකරන වෙන සොයා බැලීමක් නොකරන තත්ත්වයක් සමහර විට තියෙන්න පුළුවන්. එතකොට මුලින් අවිද්‍යාව නිසා ආසවේ පටන්ගෙන ඊට පස්සේ ඒ ආසවය ආපහු අවිද්‍යාවක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ආසවයේ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වීම නිසා ඒක අවිද්‍යාවක් බවට පත් වෙන්න පුළුවන්. ඒක ඊට පස්සේ විශ්වාස කරනවා, පිළිගන්නවා, අදහනවා, ඒක අනුගමනය කරන මට්ටමටපත් වෙන්න පුළුවන්. ඒක මම දකින්නේ දෙවෙනි පියවරක් විදිහට. පළවෙනි පියවර හැටියට මම දකින්නේ අවිද්‍යාව තමයි. අනවබෝධය ප්‍රධාන වශයෙන්. අපි අවිද්‍යාව කියවම අනවබෝධය තමයි ප්‍රධාන වශයෙන් ගන්නෙ. ඒක තමයි මූලික වශයෙන් ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඒකයි. ඉතින් අවිද්‍යාව දුරු කිරීමෙන් තමයි ප්‍රධාන වශයෙන් ආසව අපිට දුරු කරන්න පුළුවන්. මොකද ප්‍රඥා පැත්ත තමයි වැඩිපුර අපි ගන්න. කොහොමුණත් හේතුවක් තියෙනවා. හේතුවක් පැහැදිලිව තියෙනවා. හේතු මේක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්, හේතුඵල ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි. දැන් අපි සවන්වන්සේ දැන් අපි මෙතනදී කතා කරුවා මේ අපි හිතමු කාමාසව කියලා. කාමාසව පැත්තෙන් අපි කාමාසව අරගෙන උදාහරණයක් විදිහට අපි කතා කරගත්තොත් කතියොත් එන්න මේ දැන් පුරුද්දක් විදිහට එහෙම නැත්නම් යම් කිසි දෙයක මේක මොන දෙයක් කියලා පිළිගන්න හේතුවක් නිසා අපි හිතමු දැන් මේ විශේෂයෙන් දැන් මේ අලුත් අවුරුද්ද පහුණා. ඉතින් ඔය අලුත් අවුරුද්දට මිනිස්සු ඉතින් ඔය ද්‍රව්‍ය ගෙනල්ලා කලින්ම ගෙනල්ලා තියාගෙන ඉතින් ඕවා පාවනි කරන්න පුරුද්දක් වෙලා තියෙනවානේ. ඔව්. හැබැයි ඉතින් ඔය මත්ද්‍රව්‍ය පාවිච්චි වුණා. ඕක කොහේ හරි තැනකින් ඒ කියන්නේ දැන් අපේ පංච ඉන්ද්‍රියන්ට මුණ නොගැහුණු දෙයක් ගැන මම විශ්වාස කරනවා අපිට කැමැත්තක් හෝ අකමැත්තක් හෝ ඒව දෙයක් හදාගන්න පුළුවන් කමක් නැහැ. අපේ පංච ඉන්ද්‍රියන්ට ඒ ද්‍රව්‍ය මුණ ගැහිලා නැත්තම් ඊට කලින් කිසිම කාලයකදී අර බුදුහාමුදුරුවෝ එක තරකදී අහනවානේ ওই ප්‍රශ්නයක් විදිහට එහෙම දැන් ඇක්කෙත් නැත්තම් දැන් දන්නේ නැත්තම් මම දැන් ඉස්සරහට හම්බෙනවා කියලා දන්නේ නැත්තම් ඒ ගැන මේ තමන්ට දුකක් ඇති කරන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්ද කියලා. ඔව්. ඉතින් ඒ විදිහට බැලුවොත් එහෙම අපේ පංචේන්ද්‍රයන්ට නොගැටෙන දෙයක් ගැන අපිට කාමාසාවක්වත් භවසාවක්වත් අවිද්‍යාසාවයකට හදන්න බෑ කියන එක තමයි මම කල්පනා කරන්නේ. මේක හරියට නැහැ. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔය ද්‍රව්‍යයට අපි යම් කිසි දවසක අපි ඔය පටන් ගන්නවානේ කොහේ හරි තැනකින්. ඔව්. එතකොට එදා මේකට ඇති කරගත්ත කැමැත්තක් නිසා ඊළඟ දවසේ මේක ගන්න ඕන කියලා කල්පනා කරනවා. ඔය විදිහට ගිහිල්ලා පුරුද්දක් වෙනවා.
එතකොට අර මුලින්ම මේක මුණ ගැහුණු දවසේ එතන තිබුණු මේ අවිද්‍යාව කියන මේ දුක්ඛ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං කියන අවිද්‍යාව නිසා තමයි මේක ගැලුණේ අත්ත. ඔව්. ඒකෝට ඊළඟට ගන්න වතාව පාසා මේකට තවදුරටත් ඇලෙනවා මේක. ඒලා දැන් මේක පුරුද්දක්. ඊට පස්සේ ඉතින් මේක මේ බෙහෙත් කරන්න වෙනවනේ සමහර වෙලාවට මේක අයින් කරන්න. වෛද්‍ය උපදෙස් අරගෙන ඉතින් ඔය ප්‍රෝග්‍රෑම්ස් වලට ගිහිල්ලා සොයි මත්ද්‍රව්‍ය වලින් අයින් කරන එක ඉතින් ලොකු මේ ඉතර පාවුකාරයක් නෙමෙයි. මේක ඉරිදියට ගත්තාම මේකේ ඊට පස්සේ පටන් ගත්ත දවසේ ඉඳලා මේකේ වර්ධනයක් වෙනවා. ඉතින් ඊට පස්සේ මේක අයින් කරන්න නම් මේක එක දවසින් අයින් කරන්න බෑ. මේ සමහර මේ මොකුසේ ඉඳලා උපදින දරුවෙක් ඉන්නවා. අම්මා මත්ද්‍රව්‍ය පානය කරලා තියෙනවා ඒ දරුවා කුසේ ඉඳද්දි. ඊට පස්සේ මේ දරුවා උපන්නට පස්සේ මේ දරුවා නලවන්න බෑ අර මත්ද්‍රව්‍ය යම් කිසි ප්‍රමාණයක් දැනගන්න යනවා. ඉතින් ඊට පස්සේ දුස්තරවරු කරන්නේ යාට යම් කිසි ප්‍රමාණයක් දෙනවා මෙයා නලවන්න පුළුවන් තරමට. ඊට පස්සේ ඒක ටික අඩු කරලා ඒක බිඳුව දක්වා ගේනවා. එහෙම මේ වෛද්‍ය උපකාර ක්‍රම තියෙනවා විශේෂයෙන් ඔය මත්ද්‍රව්‍ය වලට අත්දැකී වෙච්ච අම්මලාගේ දරුවන්ට. ඉතින් මේක මම කල්පනා කරේ මේක මේ ඔය හරි පටන් ගන්න තරක් තියෙන්න ඕන, කොයි හරි මේක වර්ධනය වීමක් තියෙන්න ඕන මේකේ. ඊට පස්සේ මේක ක්‍රමානුකූලව එහෙම නැත්නම් ඒක සැරේටම මේක දුර්වල කරලා යම් කිසි අවස්ථාවක මේක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ ප්‍රතිපදාවක් තියෙනවා කියන ස්වාමීන්. ඒක නෝවාසිකේ මොකක්ද අදහස්? ඔව් ඒක හරි. මේක යම් තැනකින් ආරම්භ වෙන්න ඕනේ කියන එක හරි. ඒ කියන්නේ කොතනදී හරි මම කියන්නේ ඒක කොතනදී හරි අවිද්‍යාවෙන් තමයි අත්තර මේක පටන් ගැම්ම එහෙම පටන්ගෙන ඊට පස්සේ ඒක අර ආසවයක් ඇබ්බැහි ගමක් පුරුද්දක් සම්ප්‍රදායික මතයක් විශ්වාසයක් පිළිගැනීමක් ඇදහිල්ලක් බවට පරිවර්තනය වෙනවා. එතකොට ආසව මට්ටමට එනවා. එතකොට තමයි ගලවන්න අමාරුනේ. දැන් මත්ද්‍රව්‍යයක් වගේම සමහර විශ්වාස අයින් කරන්නම බෑ නේ. ඒ වගේ දැන් මත්ද්‍රව්‍ය සමහරට ඇබ්බැහි වෙලා තියෙන ඇඟට වෙන්න පුළුවන්, ශරීරයට ඇබ්බැහියක් වෙන්න පුළුවන්. සමහර ඒවායේ ඇබ්බැහිකම තියෙන්නේ මනසේ. ඔය විශ්වාස පිළිගැනීම් මතිමතාන්තර වගේ දේවල් ඇබ්බැහි ඒක තියෙන්නේ මනසේ. ඒක කරන්නම ඕන, ඒක නකරුවොත් බෑ. ආදි වශයෙන් කිය අනේ විදියට හිතන ස්වභාවයේ ස්වરૂපේ ඒකයි. ඉතින් අනිත් එක සෝන්වස්සේ ආස්වක්කය ප්‍රතිපදාව විදියට හරියටම තමයි දේශනා කරන්නේ. ඒක තමයි ටිකක් පැහැදිලි කරගන්න ඕන කියලා මම කල්පනා කරුවා. ආසවක්කය. ඔය ආසවක්කය සූත්‍රයට ගිහින් බැලුවොත් එහෙම අපි ආසවක්කය සූත්‍රය ආසවක්කය සූත්‍ර කීපයක් තියෙනවා. ඒ එකක තියෙන්නේ ආසවක්කය ප්‍රතිපදාව හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය. තව එකක තියෙනවා සතර සතිපට්ඨානයක් තියෙනවානේ. මම මේ බැලුවේ සංයුත්ත නිකායේ මහා වාක්‍යයේ අර්ථ සංයුත්තේ ඔව් හරි. ඒ වගේ මූලික වශයෙන් ඔය දෙකක් පෙන්නනවා. එක පැත්තකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අනිත් පැත්තෙන් සතර සතිපට්ඨානයත් පෙන්නනවා. ආසවක්කේ ප්‍රතිපදාව හැටියට. එහෙම. ඔව් දැන් ඔය කොහොම කල්පනා කරලා බැලුවත් ඇත්තටම තියෙන්නේ ඔය මාර්ග ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි දන්නවා ඉතින් සීල සමාධි ප්‍රඥා. ඉතින් සතිපට්ඨාන මාර්ගය තුල ගිහිල්ලා බැලුවත් ඒ ලක්ෂණය තමයි තියෙන්නේ. ඉතින් සතිපට්ඨාන මාර්ගයේ අගට ගියාම තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නේ. සතර සතිපට්ඨානය කිව්වමත් අපි
ඒක කොටසක් බවටපත් වෙනවානේ අධිෂ්ඨාන මාර්ගය. ඔව්. ඒක කොටසක් නේ ඇත්තටම දැන් සම්මා සති මාර්ගාංගයට ගියාම ඉතින් එතන තියෙන සතර සතිපට්ඨාන. ඒක නිසා අපිට මූලික වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගන්න එකයි වඩා සුදුසු වෙන්නේ නේ. ඔව් අපහු සීල සමාධි ප්‍රඥා වැඩිවීමෙන් ප්‍රඥාව දියුණු කරලා ආසවයේ හැටියට දැකීම. ප්‍රඥාව දියුණු කරලානේ. දැක්ක ගමන්ම මං හිතන්නේ සෑහෙන ආසව ප්‍රමාණයක් නිරෝධ වෙනවා කියලා. මේ දැකීමෙන්මනේ දර්ශනාවෙන්. ප්‍රඥාව දියුණු කිරීමෙන්. ඊළඟට සමහර ඒවා අපිට සීලයෙන්, සමහර ඒවා සමාධියෙන් වශයෙන් ඔය සබ්බාසව වගේ සූත්‍ර වලට ගියාම ඉතින් ඒවයි ඔය ප්‍රතිපදාව තමයි පෙන්වන්නේ. ඔය ආසව සමුග්ගාත, ආසව පහාන, ආසවක්ඛය වගේ සූත්‍ර ගණනාවක් අපිට හමු වෙනෝනේ සූත්‍ර පිටකේ. ඉතින් ඒවයි ඔය දේවල් තමයි තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා දියුණු කිරීම. විශේෂයෙන් ප්‍රඥා මාර්ගයේ හුඟක්ම අවශ්‍ය වෙනවා මෙතෙන්දී. නේ? ස්වාමීන් වහන්සේ අවසරයි. මට මෙහෙම දෙයක් මතක් වුණා මේ භවආශ්‍රව ගැන කතා කරන වෙලාවේ ඒක අපි ස්වාමීන් වහන්සේ විස්තර කරේ යම් කිසි තත්වයකට ගමිනෙන්න තියෙන ආශාව නැත්නම් ඒ වගේ දෙයක් හැටියට මම උදාහරණයක් ගත්තොත් අපි හිතමු කෙනෙක් යම් කිසි රැකියාවකට බොහෝ වෙන එක උදාහරණයක් හැටියට ඒක මුලින් පටන් ගන්න සමාජයේ දෙමව්පියෝ දරුවන්ට අවවාද කරනවානේ පුතා හොඳින් ඉගෙන ගන්න ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙන්න නැත්නම් ඉංජිනේරු කෙනෙක් වෙන්න වගේ කියලා. එතකොට ළමයා තුළ යම් කිසි ඒකට ආසාවක් ඇති වෙනවා. එතකොට ඒ විදිහට ගිහිල්ලා සමාජයට වගේ රැකියාවක් ලබා ගන්න පුළුවන්. මේ වගේ අවස්ථාව ස්වාමීන් වහන්සේ කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. මේ වගේ දෙයක ඇති වැරද්ද මොකද? ඒකද ඒ ළමයා හදන්නේ යම් කිසි ජීවනෝපායක් හැටියට එයාසේ ඉගෙනගෙන හොඳ රැකියාවක් කරගන්න. මේ වගේ දේවල් කොහොමද අපි ටිකක් අර සමබරව තියාගන්නේ මේක එක පැත්තකින් තමුන්ගේ ජීවිතයට කියන්නේ ජීවනෝපායක් හැටියට කරන්න ඕනේ. නමුත් ඒක අර භවආශ්‍රවයක් කරගෙනම අන්තවලට ගියොත් සමාජයට උගක් වෙලාට ඉතර විදිහකට දුක් කරදර වලට තමයි අවසානයේ පැමිණෙන්නේ කොහොමද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කොහොමද අපිට බැලියේ? ඔය ඇත්තට මේක හොඳ කාරණයක්. මොකද සමහර විට අපි මේක දරුවන්ට ඉදිරිපත් කරන්නේ ජීවනෝපායක් ජීවිතය ගොඩනගා ගැනීමේ ක්‍රියාවලියක් හැටියට දෙමව්පියෝ. හැබැයි සමහරවිට දෙමව්පියන්ගේ ආශාවක් වෙන්න පුළුවන් ඒක. දැන් තමන්ගේ දරුවා යම්කිසි තත්ත්වයකටපත් කිරීම කියන එක. අපි හිතමු සමාජයේ පිළිගත් කිසියම් ඉහළ වෘත්තියකටපත් කිරීම කියන අදහස. ඒක දරුවාට යම්කිසි ආර්ථික ජීවන තත්ත්වයක් ගොඩනගන්න ඕන එක හැබෑව. නමුත් අපි බලන්න ඕනේ එතෙන්දී ඒක අපේ ආශාවක්ද, අපේ අවශ්‍යතාවයක්ද, අපේ හිතේ පළපදියම් වෙච්ච එකක්ද මගේ දරුවා මේ තත්ත්වයටපත් කරන්න ඕන කියන එක. ඊළඟට ඒක උසස් තත්ත්වයකටපත් කිරීමේ වැරද්දක් නැහැ. නමුත් එතෙන්ට එන්න දරුවට හැකියාව තියෙනවද, පුළුවන්කම තියෙනවද කියලා බලන්නත් ඕනේ. එහෙම බලලා තමයි මේ පුද්ගලයා එතෙන්ට යොමු කරන්න ඕනේ. එවැනි අවශ්‍යතාවයක් තියෙනවද කියලා බලලා. එහෙම නැත්නම් සමහර වෙලාවට සමාජයේ යම් තත්ත්ව මට්ටම්, වෘත්තීය තත්ත්වයන් තියෙන්න පුළුවන්. එහෙම එකක් ඒකට අපිපත් වෙන්න ඕන කියන එක ඔළුවේ තියාගෙන ඉන්නවා නම් ඒක ආසවයක් වෙන්න පුළුවන්. හැබැයි ජීවන තත්ත්වය යහපත් කර ගැනීමේ අර්ථයෙන් සලකලා දරුවටත් දැන් ඒක අපි යොමු කරනකොට එයාටත් ඒ හැකියාව තියෙනවනම් එහෙමනම් ඒකට යොමු කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක ඇත්තටම මේ දරුවාට ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්ද? අවශ්‍යද? එනත ඒක මව්පියන්ගේ ඔළුවේ තියෙන ආශයක්ද? අපේ දරුවා මේ තත්ත්වයටපත් වෙන්න ඕනේ කියන කාරණේ. ඒක අපි හොඳට සැලකිල්ල දක්වන්න ඕනේ. විශේෂයෙන්ම ඒක අවශ්‍යතාවයක්ද කියන කාරණේ ඊළඟට එතෙන්ට දරුවාටපත් වෙන්න ඔහුට හැකියාව තියෙනවද කියලා. පුළුවන් නම් ඒක වෘත්තීය අවශ්‍යතාවයක් හැටියට සලකලා ජීවන තත්ත්වයේ ඉහළ තත්ත්වයටපත් කර ගැනීමක් හැටියට සලකලා ඒක කරාට වැරද්දක් නැහැ. එහෙම නැති වුණොත් සමහර වෙලාවට සමහර වෘත්තීන් අපේ ආසව වෙලා තියෙන්නේ. එහෙම එකක් ඕන. ඒ වෘත්තියට අපේ දරුවෝපත් කරන්න ඕන.
ඒ தත්ත්වයටපත් කරන්න ඕන කියලා හිතුවොත් ඒක ආශ්‍රවයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ප්‍රඥාවෙන් අපහුව අපි කිව්වොත් මේක ප්‍රඥාවෙන් කල්පනා කරලා බලන්න ඕන. අපේ ආශාවක්ද අපේ තෘෂ්ණාවක්ද කාම තණ්හාවක්ද මේ ක්‍රියාත්මක කරන්න යන්නේ. භව තණ්හාවක්ද ක්‍රියාත්මක කරන්න යන්නේ. එහෙම නැත්නම් ඇත්තටම පුද්ගලයාගේ හැකියාවට අනුව ඔහුගේ හැකියාව අනුව ඔහුගේ දක්ෂතාවය අනුව හැකියාවක් ඇති කරලා දීලා ඔහුගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීමක්ද අපි මේ කරන්න යන්නේ කියලා. ඒකයි. ඒක අපි ටිකක් ගැඹුරින් සලකලා බලන්න ඕන කාරණයක්. ඉතින් එහෙම බැලුවොත් ඕක ආශ්‍රවයක් වෙන්න ඉඩක් නැහැ. ප්‍රත්‍යක් ඒක ආශ්‍රවයක් නේද? කිව්වේ දැන් දෙමාපියන්ගේ පැත්තෙන් හිතලා ඒ වගේ දෙයකට දරුවන්ව කියන. එතකොට දැන් තිලක් මහත්තයා කියපු විදිහට මේ මව්පියන්ගේ ආශ්‍රවයක් වෙන්න බෑ දරුවාගේ ජීවිතේ යම්කිසි ඉලක්කයක් නේ. දරුවාගේ ජීවිතයේ පැත්තෙන් ඉලක්කය දෙමාපියන්ගේ ආශ්‍රවයක් වෙන්න බෑ ඒක. එහෙම වුණොත් තමයි දෙගොල්ලොම දුකටපත් වෙන්නේ. හැබැයි ඒක දරුවාගේ අවශ්‍යතාවයක් බවට පත් වෙලා ඒක ක්‍රියාත්මක වුණොත් ගැටලුව නැහැ. මම කිව්වේ ඇත්තටම දෙමාපියන්ගේ ආශ්‍රවයක් වෙන්න බෑ දරුවාගේ අවශ්‍යතාවය. දරුවාගේ ජීවිතයේ දියුණුව. දරුවාගේ ජීවන තත්ත්වය දෙමාපියන්ගේ ආශ්‍රවයක් වෙන්න බෑ කියන එක. ඒකයි. මේක හරියටම තේරුම් අරගත්තොත් නැත්තම් ඒක දෙපැත්තටම දුකක් වෙනවා. මේක මව්පියන්ගේ ආශ්‍රවයක් නම් ඒකයි. ප්‍රශ්නෙට පිළිතුරු පැහැදිලි තේරුම් ගන්න. හොඳයි තේරුම් සරණයි. එහෙමනම් අපි මේ අදට අපි අපේ මේ සාකච්ඡාව අවසන් කරමු. මම හිතන්නේ අපිට කාල වේලාවත් ඉක්මලා තියෙන නිසා. ඉතින් අපි අද අවධානය යොමු කළේ මේ ආසව පිළිබඳ සාකච්ඡාවටයි තවදුරටත්. ඉතින් හොඳයි. එහෙමනම් අපි ඉදිරි අවස්ථාවක මුණ ගැහිලා මේ ආසව පිළිබඳව සාකච්ඡාව තවදුරටත් කරගෙන යමු. ඉතින් අපි බලන්න ඇත්තටම ওই අන්තිමට ඉදිරිපත් කර අදහස තිලක් මහත්මයා හුඟක් වැදගත් වෙනවා. අපේ ජීවිතේ අපි කරන කියන සමහර දේවල් ඇත්තටම මේ මොනවද මේවා? මේ අපේ හිතවල මුල් බැසගත්ත අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනාද? ඒවට අපේ ජීවිතත් අපි සමහර වෙලාවට නතු කරගන්න බලනවා. අනුන්ගේ ජීවිතත් සමහර වෙලාවට නතු කරගන්න බලනවා. එහෙම ගිහිල්ලා සමස්ත සමාජයක් විදිහට මේක දුකටපත් කරන තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. අපේ කාමාශව අපේ භවආශව දෙකටම පාදක වෙන්නේ අවිජ්ජා. ඒක නිසා අපි හුඟක්ම ප්‍රඥාව දියුණු කරලා සිහිය දියුණු කරලා මේක විමසා බැලීම තමයි සුදුසු. ඉතින් ඒ විදිහට අපි යෝග කල්පනාවට ගමු. ඉතින් අපි ඉඩ අවකාශ සැලසෙන පරිදි මතුවටත් මේ කමඨහන් සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. මම හිතන්නේ හැම මොහොතකම සතිමත් වෙන එක අවදිමත් වෙන එක තමයි සුදුසු මේ ආසව පිළිබඳව. එහෙම නැති වුණොත් ඒකෙන් තමනුත් ගැහැටටපත් වෙලා අනිත් අයත් ගැහැටටපත් වෙලා සමහර වෙලාවට ආර්ථික ගැටලු පැන නැගිලා සමාජ ප්‍රශ්න ඇති වෙලා පරිසර ගැටලු ඇති වෙලා මේ ගොඩාක් දේවල් අපේ ආසව නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි බුදුදහමේ ආසවක්ඛය ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙන. ඒකට ප්‍රතිපදාව හැටියට නිතරම දක්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. එතෙන්ට ගිහිල්ලා බැලුවොත් ආපහු තියෙන්නේ ප්‍රඥා සීල සමාධි තුන. දියුණු කිරීමෙන් තමයි ආසව දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි. අපි එහෙමනම් අදට උපමනකින් අපේ ධම්සභාව ධර්ම සාකච්ඡාව නිමා කරනවා. ඉතින් වෙනදා වගේම මේ උතුම් කාර්යය සඳහා සහසම්බන්ධ වුණු පින්වත් කල්යාණ මිත්‍ර හැම දෙනාටම ධර්මාවබෝධයම වේවා. ඒ වගේම මේ ජනිත කරගත්තා වූ පුණ්‍ය කුසල ශක්තිය අනුමෝදන් වේ හැකි තාක් සියලු දෙනා මව්දෙමව්පිය ගුරුවර ආදී හැම දෙනාම පෙනී නොපෙනී දුර ළඟ ඉඳගෙන මේ යහපත් කාර්යයට උපකාරී වෙන දායක වෙන සම්බන්ධ වෙන සියලු දෙනාටම මේ ධර්මාවබෝධය නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපනිශ්‍රේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් අධිෂ්ඨානයේ අපි අපේ භාවනා කමඨාන් සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. අනුමෝදනා සහ ආශිර්වාද ගාථා සජ්ජායනා කිරීමේ ittavataca amhehi සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු
සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී තුන් කුසල ශක්තියෙන්ද හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක්ම වේවා. කායික මානසික සුවය සැලසේවා. මේ උතුම් ධර්ම මාර්ගය තුලින් ලබන්නා වූ පරම ශාන්ත නිර්වාණ ධර්මයේ මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි. සුවපත් වේවා. තෙරුවන් සරණයි. සුවපත් වේවා. තෙරුවන් සරණයි හැම දිනාටම.